ඒ වගේම අපිට පුළුවන් මෙන්න මේ අන්වීක්ෂ කොටස තිරස්ස සහ සිරස්ස එහා මෙහා ගෙන යන්න. ඒ ගෙන යද්දී තිරස්ව සිදු කරන විස්ථාපනයන් මෙන්න මේ වර්නියරය සහ ප්‍රධාන පරිමාණය පාවිච්චි කරලා අපිට පුළුවන් කියව ගන්න. ප්‍රධාන පරිමාණයකුත් වර්නියරයකුත් තියෙනවා මිලිමීටරෙන් cm පංගුවක නිර්වද්‍යභාවයෙන් සිදු කරන විස්ථාපනයන්මයි. ඒ විදිහටම සිරස්ව අන්වීක්ෂය ඉහළ පහළ ගෙන යද්දී එම සිදු කරන විස්ථාපනයන්ද මැන ගැනීම සඳහා ප්‍රධාන පරිමාණයට අමතරව වර්නියරයක් පවතිනවා. ඒ වර්නියරයේ මගිනුත් පුළුවන් මිලිමීටරෙන් cm පංගුව නිර්වද්‍යභාවයෙන් මයින්. මෙතනදී මිලිමීටරයේ කොටස් 49ක් අරගෙන 50කට බෙදලා තමයි වර්නියරය සකස් කරලා තියෙන්නේ. මිලිමීටර භාගයේ කොටස් 49ක් කරන් 50කට බෙදලා. කොටස් 49ක් කරන් 50කට බෙදලා. එතෙන්දී අපි ගන්න මිලිමීටර භාගයේ කොටස්. ඒ නිසා මිලිමීටර භාගයේ කොටස් 49ක් කරගෙන සරසම කොටස් 50කට බෙදලා අපිට පුළුවන් වර්නියරයක් හදාගන්න. ඒ වර්නියර් කොටසක දිගෙන් ප්‍රධාන පරිමාණයේ කොටසක දිග අඩු කරා අපිට පුළුවන්. ප්‍රධාන පරිමාණයේ කොටසක දිගෙන් වර්නියර් කොටසක දිග අඩු කරා අපිට පුළුවන් කුඩා මිනුම මැන ගැනීම සිද්ධ කරන්න. ඒ විදිහට අපිට චලාන්විෂය යොදාගෙන පුළුවන් වීදුරු කුට්ටියක වර්තනාංග සෙම් සැලසුම් කරන්න. මෙතනදී අපි පළමුව මේ චලාන්විෂය මත පොඩි සටහනක් තියලා සලකුණක් දාලා ඒ ක්‍රොස් මාක් එකට අන්වීක්ෂයේ ඉලක්කගත කරමින් පළවුම් පියවර ලෙස අපි ඇත්තට මුලින්ම මට්ටම් කිරීමේ ක්‍රියාවලිය සිදු කළ යුතුයි. මෙන්න මේ තියෙන ලෙවල් ස්ක්‍රූප් මෙන්න මෙතන ඇණයයි මෙන්න මෙතන එහා පැත්තේ ඇණයක් තියෙන ඔන්න ඔය ඇණ දෙක පාවිච්චි කරලා පළමු පියවර ලෙස ඔබ මට්ටම් කිරීමේ ක්‍රියාවලිය සිදු කළ යුතුයි. ඊට පස්සේ අන්වීක්ෂය නිරීක්ෂිත ඉලක්කයට ඉලක්කගත කොට එය පැහැදිලිව නිරීක්ෂණය වන තෙක් මෙන්න මේ අන්වීක්ෂය සීරුමාරු කළ යුතුයි. පළමු පියවර ලෙස මට්ටම් කිරීමත් දෙවන පියවර ලෙස අන්වීක්ෂය ඉලක්කගත වස්තුව ඔස්සේ ඒක රේඛීයව තබා එහි කාච අපි සීරුමාරු කරමින් පැහැදිලි ප්‍රතිබිම්බයක් හරස් කම්බි මත පෙනෙන තෙක් එම සීරුමාරු කිරීමේ ක්‍රියාවලිය සිදු කළ යුතුයි. ඊට පස්සේ අපි කරන්නේ ඔය වර්ධනාංකය සොයන්න අවශ්‍ය වීදුරු කුට්ටිය. අපිට පුළුවන් මෙතන දියා කරන්න ඉස්සෙල්ලා මේ සලකුණ පැහැදිලිව නිරීක්ෂණය වන තෙක් අන්වීක්ෂය සීරුමාරු කරපු එක. එම සීරුමාරු කිරීම සිදු කිරීම පස්සේ අපිට පුළුවන් මේ කුඩා උත්තල මාවකයේවත් සරල අන්වීක්ෂය යොදාගෙන එම පිහිටුමේදී ප්‍රධාන පරිමාණයේ වර්නියරේ පිහිටුම් පාවිච්චි කරලා ඒ පාඨාංක කියව ගන්න. මෙතෙන් ඔබට දර්ශනය කරන්න පුළුවන් මෙහිදී ප්‍රධාන පරිමාණයෙන් කොටසක් කියව ගන්නවා. ඊට පස්සේ වර්නියරෙන් ඉතුරු ටික කියව ගන්නවා. මෙතනදී සම්පාත කොටස් ගාන 47ක් නිසා එයා එතනින් ඒ අදාළ පාඨාංක කියව ගන්නවා. ওই විදිහට ප්‍රධාන පරිමාණයෙන් එයා කියව ගත්තා මේ වගේ ප්‍රමාණයක් නිකන් දලා අදහසක් ගන්න. ඊට පස්සේ වර්නියරේ සම්පාත කොටස් ගාන 47 නිසා කුඩා මිනුම මිලිමීටරෙන් cm පංගුව නිසා එම ප්‍රමාණයෙන් ගුණ කරලා එයා හොයාගත්ත වර්නියරෙන් කියවා ගන්නා ප්‍රමාණය. ප්‍රධාන පරිමාණයෙන් උපරිම ලෙස සෙන්ටිමීටර් 4.35 කියවගෙන ඉතුරු ටික තමයි
වර්නියරින් කියව ගන්න. ඔය විදිහට අපි ඊළඟට අදාළ වීදුරු කුට්ටිය එම සලකුණ මත තැබූ විට අපි දන්නවා දෘශ්‍ය විස්ථාපනයට බඳුන් වෙනවා නිරීක්ෂිත ප්‍රතිබිම්බය. අන්නේ දෘශ්‍ය විස්ථාපනය වුණාට පසු ඔබ නැවත එම සලකුණ බැලුවට පේන්නේ නැහැ. ඔබට සිද්ධ වෙනවා අර දෘශ්‍ය විස්ථාපනය වෙච්ච ප්‍රමාණයට සමාන ප්‍රමාණයක් අන්වීක්ෂය ඉහළට ගෙන යාම සිදු කරන්න. එලෙස ගෙන යමින් මෙතනදී විසින් වැරදි දෙයක් කරපු විදිය වැරදි. මෙන්න මේ මුරිච්චිය භ්‍රමණය කරමින් තමයි සීරුවෙන් මේ එසවීමේ ක්‍රියාවලිය සිද්ධ කරන්න ඕන. ඊට පස්සේ ප්‍රධාන පරිමාණයෙන් කියව ගන්නවා මෙන්න මේ සලකුණ දක්වා. ඊට පස්සේ උත්තල මාවකයේ පාවිච්චි කරලා වර්නියරයේ සම්පාත කොටස් ගන්න කියවන. දැන් පේනවා මේ රේඛාව ආසන්න වශයෙන් ඒක රේඛීය. කොටස් 41ක් පෙවුන එතනින්. ඊට පස්සේ අපි එම පාඨාංක පාවිච්චි කරාට අමතරව ඉන්පසු අපි කරන්නේ වීදුරු කදාව මතු පිට ලයිකෝපෝඩියම් වැනි ඩස්ට් එකක් මතු පිට අතුරුල ඉවර වෙලා එම සලකුණ නැවත අන්වීක්ෂයෙන් පැහැදිලිව පෙනෙන තෙක් සීරු මාර්ග මේ කරන විදිහට හොඳ නැහැ. මෙන්න මේ මුරිච්චියක් තියෙනවා කරකවන උඩම තියෙන එක. එම මුරිච්චිය නැත්නම් මෙන්න මේ ඇණය භ්‍රමණය කරමින් තමයි ඒ වැඩේ කරන්නේ. ඊට පස්සේ යා කියව ගන්නවා අදාළ සම්පාත කොටස් ප්‍රමාණය. අදාළ කොටස් සංඛ්‍යාව. ඕක තමයි අත්‍තරම පරීක්ෂණය කරන විදිහ. අපි දැන් යන් අපේ වැඩේට. ඒ අනුව මේ තියෙන්නේ අර සලකුණට නාභිගත කරව අන්වීක්ෂ පිහිටු. ඒ වගේම ඔබට පුළුවන් සුදුසු පරිදි අර අවස්ථා තුනේ පාඨාංක ලබා ගැනීම සැලසුම් කරන්න. ගානේ කියනවා අන්වීක්ෂයේ කුඩාම මිනිම හොයද්දී අපට බැලුවම් වෙන ප්‍රධාන පරිමාණය මිලිමීටර භාගයෙන් භාගයට ක්‍රමාංකනය කරලා තියෙන නිසා එම මිලිමීටර භාගයේ කොටස් 49ක් කරන් තමයි 50කට බෙදලා තියෙන්නේ. ඒ නිසා කුඩා මිනිම හොයන්න පුළුවන්. අපි කුඩා මිනිම හොයන්නේ ප්‍රධාන පරිමාණයේ කොටසක දිග වෙන මිලිමීටර භාගයෙන් අඩු කරන්න වර්නියර් කොටසක දිග. වර්නියරේ හදලා තියෙන්නේ මිලිමීටර භාගයේ කොටස් 49ක් අරගෙන සරසම කොටස් 50කට බෙදලා. ඒ අනුව මෙම සුළු කිරීම මගින් ඔබට පුළුවන් කුඩා මිනිම හොයාගන්න මිලිමීටරෙන් cm පංගුවක දිගක් ලැබෙනවා. සමහර අයට මේක 0.02ක් ඇවිල්ලා තියෙන එක වැරදි. ප්‍රධාන පරිමාණයේ කොටසක දිග මිලිමීටර භාගයයි ඒකෙන් කොටස් 49ක් අරගෙන 50කට බෙදලා තමයි මෙතන වර්නියරේ හදලා තියෙන නිසා ප්‍රධාන පරිමාණයේ කොටසක දිග වන මිලිමීටර භාගයෙන් වර්නියර් කොටසක දිග අඩු කරා අපට පුළුවන් කුඩාම මිනිම හොයාගන්න. ඒ වගේම වර්තනාංකයේ අපි අර්ථ දක්වන්නේ මෙතන සත්‍ය ගැඹුර බෙදීම දෘශ්‍ය ගැඹුර පාවිච්චි කරලා. ඔන්නේ සංකල්පය පාවිච්චි කරන්නේ. සත්‍ය ගැඹුර බෙදීම දෘශ්‍ය ගැඹුර පාවිච්චි කරලා තමයි අපි අදාළ පරීක්ෂණය සැලසුම් කරන්නේ. ඒ අනුව බලන්න පාඨාංක දිහා මෙතනදී ඔබට පේන්න ඕන සත්‍ය ගැඹුර සහ දෘශ්‍ය ගැඹුර සාද්දී සත්‍ය ගැඹුර සහ දෘශ්‍ය ගැඹුර හොයද්දී බලන්න මෙන්න මේ රූපෙ දිහා. මෙතන පේනවා මේ මතු පිට සලකුණක් සහ පහළ පෘෂ්ඨය බලන්න. එතකොට සත්‍ය ගැඹුර හොයන්න පුළුවන් ඔබට මෙන්න මේ රූපෙ දිහා බැලුවම පේනවා සත්‍ය ගැඹුර කියන්නේ T2 ඍණ T1 මේ රූපෙට සාජ කොට පටලලා තියෙනවා. මෙන්න සත්‍ය ගැඹුර. සත්‍ය ගැඹුර යනු මෙන්න බීදුරු කුට්ටියේ ඝනකම. එම ඝනකම හොයන්න පුළුවන් මෙන්න මේ මට්ටමටයි නාභිගත කරලා එම පිහිටුම් අතර වෙනස ගැනීම මගින්. ඒ අනුව මේ T2 සහ T1 පාවිච්චි අපට පුළුවන් සත්‍ය ගැඹුර හොයාගන්න.
ඒ වගේම දෘශ්‍ය ගැඹුරත් හොයාගන්න පුළුවන්. දෘශ්‍ය ගැඹුර හොයාගන්න පුළුවන්. ඔබ මෙහිදී මේ පතුල මත වීදුරු කුට්ටිය හරහා බලද්දී කිසියම් එසවීමකට ලක් වෙනවා. අන්නේ එසවුමට අංගු පාඨාංකය තමයි T3 වෙන්නේ. ඒ වගේම මෙන්න මේ මට්ටමට ගත්ත පාඨාංකයේ T2 මේ මට්ටමේ පාඨාංකයේ T3 නිසා දෘශ්‍ය ගැඹුර කියන්නේ T2න් T3 අඩු කරන්න ඕන. T2න් T3 අඩු කරාම ඔබට පුළුවන් දෘශ්‍ය ගැඹුර හොයාගන්න. ඒ අනුව වර්තනාංකයේ එන්න අර්ථ දක්වන්නේ සත්‍ය ගැඹුර බෙදීම දෘශ්‍ය ගැඹුර කියන සම්බන්ධය. දැන් අපි ඔය ටික ඔළුවේ තියාගෙන බලමු. මේ පාඨාංක මොනවද කියලා. ගොඩක් අය මේ පාඨාංකත් වරද්දලා තිබ්බා. සමහර කිසි ගාණක් නැහැ වැරදුනත් කිසි බරපතලක් නැති බවක් තමයි පේන්නේ. ටිකක් මහන්සි වෙන්න. මෙන්න මෙතන බලන්න පාඨාංකයේවත්දී ප්‍රධාන පරිමාණයෙන් කියව ගන්න පුළුවන් මෙන්න මේ දක්වා. මෙතන ගත්තොත් ප්‍රධාන පරිමාණයෙන් කියවන්න පුළුවන් මෙන්න මේ සලකුණ දක්වා. මෙතන ගත්තොත් හරියටම මෙන්න මේ දක්වා කියව ගන්න පුළුවන් සම්පාද ලකුණත් එතරම් නිසා මෙතන හරි ලේසි කෙලිම පාඨාංක ගන්න පුළුවන් අපිට. එතන කෙලිම පාඨාංකයක් ලැබෙනවා අපිට. මෙන්න මෙතනදී මේ සලකුණු දෙක ඒක රේඛීයයි. ඒ නිසා වර්නියරයක් අවශ්‍ය නැහැ අපිට මේ පාඨාංක කියවන්න. කෙලිම මෙතන අගේ කියවා ගැනීම හොඳටම ප්‍රමාණවත්. ඒ අනුව මෙතන තියෙන්නේ මේ සෙන්ටිමීටර් ගත්තොත් 1යි 2යි 3යි 4යි 5 කියන්නේ මේ තියෙන්නේ මිලිමීටර් 65. මිලිමීටර් 65 සලකුණ තියෙන නිසා T3 කියන්නේ ඇත්තටම T3 කියන්නේ මිලිමීටර් 65ක ප්‍රමාණයක්. මිලිමීටර් 65ක ප්‍රමාණයක්. මෙන්න මෙතන ප්‍රධාන පරිමාණයෙන් කියන්න පුළුවන් 80, 81, 82, 83, 84 මිලිමීටර් 85ක් මෙතනින් කියව ගන්න පුළුවන්. 85යි සම්පාත කොටස් ගන්න දිහා බලුවොත් අපි 1යි 2යි සම්පාත කොටසක් පේනවද? මෙන්න මෙතන පේනවා. මෙන්න මේ කොටස සම්පාතයි. කොටස් 30ක්. ඒ නිසා මෙතනදී 85ට එකතු වෙන්න ඕන කොටස් 30ක් මිලිමීටරෙන් 100න් පමණ. ඒ අනුව මෙතනින් නිරීක්ෂිත පාඨාංකය 85.3 මිලිමීටර. ඊට පස්සේ අපි යමු මෙන්න මෙතනට. මෙතන 50යි 51 52 53 54 55ක් වෙනවා මිලිමීටර්ස්. ඒකට එකතු කරන්න ඕන සම්පාද කොටස් ගන්න දිහා බැලුවොත් පේනවා මෙන්න මෙයා සම්පාදයි. කොටස් කීය දෙන්නේ 1 2 3 4 5 6. කොටස් 6 ගුණ කරන්න කුඩාම මිනුමේ. ඒ අනුව මෙතන 55ට එකතු වෙනවා 0.06 මිලිමීටර්ස්. ඒ අනුව මෙතන පාඨාංකය 55.06 මිලිමීටර්ස්. ඔන්න ඔය විදියට ඔන්න ඔය පාඨාංක තුන හොයා ගන්න ඕන. ගොඩක් අයට ඕකත් හොයා ගන්න බැරි මට්ටමක් තමයි තිබ්බේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ තියෙන්නේ T1, මේ තියෙන්නේ T2, මේ තියෙන T3 ඔය අගයන් ටික මෙම සමීකරණ ආශ්‍රය කරාම වර්තමානකයට ආව ආසන්න වශයෙන් 1.49කට ආසන්න අගයක්. 1.49කට ආසන්න අගයක් උත්තරේ ආවා. ඒකෙන් පස්සේ අපි ඊළඟ කොටසට යමු. මෙතනදී ඊළඟට අහලා තිබ්බා ප්‍රසාරි ක්‍රමයක් මගින් ජලයේ වර්තනාංග සෙවීමට අමතර පාඨාංක ගැනීමක් සිදු කරනවා. මෙහිදී අපි සාමාන්‍යයෙන් කරන්නේ
මේ තියෙන භාජනය නම් භාජනයට ජලය දමා මේ පතුල ජලය දාන්න පෙර පතුලට නාභිගත කොට පතුලේ පිහිටුමත් ඉන්පසු පතුලේ සලකුණ දෙස ජලය පුරවා බලද්දී ඒ දෘශ්‍ය විස්ථාපන ලක් වෙනවා එම පිහිටුම කියව ගන්නවා ඊට අමතරව මතු පිට පෘෂ්ඨය හඳුනා ගන්න මෙතනට ජලයේ අද්‍රව්‍ය පාවෙන කුඩු විශේෂය අදලා අපිට පුළුවන් මෙම පෘෂ්ඨය හඳුනා ගැනීම සිද්ධ කරන්න. ප්‍රසාරී ක්‍රමයකින් මේ කරන අපිට පුළුවන් නැවත නැවතත් ජලය පුරවමින් අපි දන්නවා D සමානයි T වරක් 1 ඍණ 1යට n සමීකරණය අනුව ඔබ මේ සත්‍ය ගැඹුර වන T වැඩි කරොත් දෘශ්‍ය ඇසවුම T ට සමානුපාතික සිද්ධ වෙනවා. ඒ නිසා අපිට පුළුවන් ජලය පුරවමින් මේ දෘශ්‍ය විස්ථාපනය වෙනස් කරමින් පාඨාංග සමූහයක් යොදා ගන්න. මෙතනදී අපි ලයිකෝපෝඩියම් වගේ කුඩක් ජල පෘෂ්ඨය මත අතුරුලා තමයි එම පෘෂ්ඨයට නාභිගත කරලා ඒ පාඨාංගේ කියව ගන්න. එම පාඨාංග කියව ගන්න. ඒ අනුව ගානේ කියනවා ජලය රහිත පිට අල්පෙලිත් තුඩට නාභිගත කොට ඒ පාඨාංග ගන්නවා. ජලය සහිතව බලද්දී පේන සලකුණ දෙස බලලා B පාඨාංග ගන්නවා. ලයිකෝපෝඩියම් වගේ පාටිකල් එකක් ජල පෘෂ්ඨයේ පාවෙන්න හැරලා C පාඨාංගය ගන්නවා. ඒ අනුව ඔබට වර්තනාංකය සමානයි සත්‍ය ගැඹුර බෙදීම දෘශ්‍ය ගැඹුර කියන සම්බන්ධය යොදද්දී සත්‍ය ගැඹුර එන්නේ C ඍණ A දෘශ්‍ය ගැඹුර කියන්නේ C ඍණ B. දෘශ්‍ය ගැඹුර වෙන්නේ C ඍණ B. එහෙම නේද? මෙතනින් අපිට පුළුවන් C ලෙස අපි ගත් ප්‍රසාරී ක්‍රම මගින් පාඨාංග එකක් තමයි ජලය රහිත පතුලේ හරි ඊට පස්සේ ජලය සහිත විට පතුලේ අල්පන තුඩු මත ඊට පස්සේ අපි ගන්න පාඨාංගය තමයි මතු පිට පෘෂ්ඨය. ඒ අනුව සත්‍ය ගැඹුර වෙන්නේ C ඍණ A දෘශ්‍ය ගැඹුර වෙන්නේ C ඍණ B. C ඍණ B. ඒ අනුව මෙතනින් පුළුවන් අපට සම්බන්ධයක් ව්‍යුත්පන්න කරගන්න පුළුවන්. ඒ තමයි හරස් වැඩි කරොත් NC ඍණ NB සමානයි C ඍණ A. මේකේ මම මේ පදෙත් මෙහෙට ගත්තොත් C පදේ A මෙහෙට ගත්තොත් A ඍණ NB සමානයි C එළියට ගත්තොත් 1 ඍණ N පදයක් වෙනවා. මෙතන දෙපැත්තම ඍණෙන් වැඩි කරොත් NB ඍණ A සමානයි C වරක් N ඍණ 1යි කියලා ලියන්න පුළුවන්. මේකේ මම ඊට පස්සේ සිම්පල් එකත් මෙහෙට ගත්තොත් NB සමානයි A ධන C වරක් N ඍණ 1යි කියලා ලියන්න පුළුවන්. සමීකරණ දෙපැත්තම n ගෙන් බෙදුවොත් B සමානයි 1යට n වරක් A ධන n ඍණ 1 වරක් බෙදීම සිම්පල් n වරක් C කියලා ලියන්න පුළුවන්. ඒ අනුව අපි මෙතනට ජලය යොදමින් මේ C වෙනස් කරන්න පුළුවන්. C ව x විදියට තියාගත්තොත් B ව y විදියට තියාගත්තොත් ධන අන්තක්ඛණ්ඩයක් සහ ධන අනුක්‍රමණයක් සහිත ප්‍රස්තරයක් ලැබෙනවා. මෙහි මේ තියෙන්නේ අන්තක්ඛණ්ඩ පදය. ඒ වගේම මෙතන අනුක්‍රමණ පදයක් තියෙනවා. අනුක්‍රමණය සමාන කරන්න n ඍණ 1 බෙදීම n වලට. ඔතනින් අපිට පුළුවන් උත්තරයට යන්න. n ඍණ 1 වරක් ඔය සම්බන්ධය පාවිච්චි කරලා. ප්‍රසාරී ක්‍රමයෙන් ගාන හදනවා කොහොමද හදන්න තියෙන්නේ. හදපු විදිය පොඩ්ඩක් බලන්න ගෙදරදී තනියෙන් try කරන්න. ඒ වගේම C කොටස යනවා පරීක්ෂණ අනතුරුව අන්වීක්ෂය මත පුස් ඇතිවිය හැකි බව පැවසු ගුරය නිසි පරිදි ගබඩා කිරීම පිණිස උපදෙස් දෙන ලැබේ. කාචය මත පුස් ඇතිවීම වැළැක්වීමට ගත හැකි පියවර තමයි එකක් ඇල්කොහොල් වගේ ද්‍රව්‍යයකින් හොඳට පිසදා අන්වීක්ෂයෙන් කාච ගලවා ඩෙසිකේටරයක් තුල නැත්නම් ජල වාෂ්ප රහිත කුටීරයක් හෝ භාජනයක් තුල අන්තර්ගත කිරීම.
දෙවෙනි කොටස යම් හේකින් කාච මත පුස් ඇති වුවහොත් ඒ ඉවත් කරන්න පුළුවන්කොට ෆීනෝල් හෝ ඇල්කොහොල් වගේ ද්‍රවයක් යොදාගෙන පුළුන් කැලක් භාවිතවල හොඳින් පිසු දැමීම යටතේ එම පිරිසිදු කිරීමේ ක්‍රියාවලිය සිදු කරන්න පුළුවන්. ඒකෙන් පස්සේ අපි යන්නේ මේ ප්‍රශ්නෙට ගොඩක් අය මේක ලියලා තිබ්බා. ඒ ලකුණු තමයි නැත්තේ. රැලිට් ටැංකියේ රූපේ හැමෝටම පුළුවන්. රැලිට් ටැංකියෙන් ජල පෘෂ්ඨවල පරාවර්තනය නිරීක්ෂණය කරන අවස්ථාවක අපි හිතමු මේ තියෙන්නේ ජල පෘෂ්ඨය. ඒ වගේම රැලිට් ටැංකිය ඉවුර මෙන්න මේ වගේ ඉහළට තියෙනවා කිසියම් ප්‍රමාණයක්. ඒ ප්‍රමාණය ගැන පැහැදිලි කරොත් අපි හිතමු පරාවර්තනය වෙද්දී ජල තරංගයක් මේ විදිහට එන්න පුළුවන්. ඔය ජල තරංගය අපි දන්නවා වැදුනට පස්සේ මුදු පරාවර්තන ලක් වුණොත් එහෙම ඒ පෘෂ්ඨයට වදින තරංගය අපි දන්නවා පතනය වෙද්දී මේ ශක්තිය මෙහෙට එද්දී මුදු පරාවර්තනයේදී විස්තාරය දෙගුණයක් වෙන්න පුළුවන්. එතකොට ටැංකියේ උස තිබුණ නැත්නම් විස්තාරයෙන් දෙගුණයක්වත් සමහර විට ඒ තරංගයේ වැඩිීමේදී ජලය වාන් දාන්න පුළුවන්. ඒ නිසා අපි රෙකමන්ඩ් කරනවා ඇත්තටම අඩුම තරමේ විස්තාරයවත් තියෙනවා. විස්තාරයෙන් දෙගුණයක් නම් වඩා උචිතයි. මේන තරංගයේ සමහර විට මුදු පරාවර්තන ලකුණොත් එහෙම ගැටුමේදී දුඩ පරාවර්තන ගැටලුවක් නැහැ. මුදු පරාවර්තන ලකුණොත් එහෙම විස්තාරයේ දෙගුණයක් වෙන්න පුළුවන් සමේ ජල තරංගයේ විස්තාරයෙන් අඩුම තරමේ දෙගුණයක්වත් මේ ඉවුරේ උස පැවතීම ඉතා උචිතයි. විස්තාරයෙන් දෙගුණයක්වත් තිබීම ඉතාමත් උචිතයි. නැත්තම් වෙන්නේ ජලය පෘෂ්ඨයේ ගැටීමේදී එය වාන් දැමීමකට ලක් වීම හේතුවෙන් ජලය එළියට යන්න පුළුවන්. ළමයි උත්තර ලියලා තිබ්බට හරියට ලියපු එක්කෙනෙක්වත් නැහැ. ඉතාමත් කනගාටුදායක තත්ත්වයක්. දැන් මේ වෙනකොට ළමයි 31ක් ඔන්ලයින් ඉන්නවා. 32ක් ඔය 32 හිටියට 32කින් අනිත් ඔක්කොම වගේ වෙච්ච මොකද්ද කියලාවත් දන්නේ නැහැ. මෙතන සාමාන්‍ය පිළිගන්නේ අපි රෙකමන්ඩ් කරන්නේ ජලය මෙතන පරාවර්තන ආදර්ශනය කරන නිසා එම ඉවුරේ ගැටුමේදී සමහර විට විස්තාර වර්ධනයක් වෙන්න පුළුවන්. වැඩිුණු තරංගයේ විස්තාරය එනම් වැඩි පරාවර්තනය වෙද්දී විස්තාරය තවත් ඒ ප්‍රමාණයකින් වැඩි වෙලා දෙකයි ඒ වෙන්න පුළුවන්. එතකොට මෙතනින් ජලය එළියට වාන් දැමීමක් වෙන්නීමේ සම්භාවිතාවක් තියෙන නිසා වඩා උචිතයි අඩුම තරමේ විස්තාරයෙන් දෙගුණයක්වත් උසකට එම ටැංකියේ ඉවුර පවත්වා ගැනීම. එම ටැංකියේ ඉවුර පවත්වා ගැනීම. සමහර අය උත්තර ලියලා තියෙනවා මම ලකුණු දුන්නා නමුත් ඇත්තටම දෙන්න මට්ටමට ලකුණු තිබුණේ නැහැ. ලකුණු ගොඩක් අඩු හින්දා මම සමහර ලකුණු දුන්නේ. ජෙනුයින් හරියට බැලුවොත් එහෙම තව සෑහෙන්න කපන්න පුළුවන් ළමයින්ගේ. හරියට පොයින්ට් එක ලියුණා තිබුණේ හරි පොඩි ප්‍රමාණයක්. මේකට කවුරුවත් ලියලා තිබුණේ නැහැ. විස්තාරයෙන් දෙගුණයක්වත් උස පැවතිය යුතුයි කියන එක ලොජිකලි කවුරුවත් ලියලා තිබුණේ නැහැ. ඊළඟ කොටස ගියොත් රැලිට් ටැංකියේ ඉවුර සඳහා යොදා ගන්න අපි සාමාන්‍යයෙන් අනවශ්‍ය පරාවර්තනය වළක්වන්න ඉවුරෙහි කම්බිදලක් තියෙනවා. කම්බිදල මගින් අපේක්ෂා කරන්නේ ඉවුර කරා පැමිණෙන ශක්තිය අවශෝෂණයෙන් ඒවා පරාවර්තනයේ වැළැක්වීම. එන මේකත් ලියලා තිබුණ නැත. ඉතා විශාල ප්‍රමාණයක් සුළුපටු නෙවෙයි නිකන් 5-6 දෙනෙක් කරන ඔක්කොම ලියලා තිබුණේ නැහැ. රැලිට් ටැංකියේ මට්ටම් කරද්දී වග බලා ගන්න මේ පොයින්ට්ස් ලියවෙන්න ඕන. රැලිට් ටැංකියේ එකිනෙකට ලම්බක දාර දෙකක් ඔස්සේ ස්පිරිතු ලෙවලේ හරි දිය ලෙවලේ හරි තබා වෙන වෙනම මට්ටම් කරන්න ඕනේ. මේ දිශාව ඔස්සේ තියලා එක සැරයක් ලෙවල් කරන්න ඕන. ස්පිරිතු ලෙවලේ පාවිච්චි කරලා ඊට පස්සේ ඊට ලම්බක දිශාවක් ඔස්සේ තබා නැවත මට්ටම් කිරීම සිදු කළ යුතුයි. එලෙස මට්ටම් කිරීමෙන් තමයි ජල ගැඹුර එක මට්ටමක පැවතීම හේතුවෙන් අපි රැලිති නිර්මාණය කරද්දී සමාන්තර එකම පරතරයක් සහිත පෙරමුණු නිර්මාණය වෙන්නේ. මට්ටම් කිරීමේදී රැලිට් ටැංකියේ ධාරය මත එකිනෙකට ලම්බක වූ දිශා දෙකක් ඔස්සේ තබා ස්පිරිතු ලෙවලයක් භාවිතයෙන් වෙන වෙනම මට්ටම් කළ යුතුයි කියලා ලියවෙන්න ඕන උපරිම ලකුණු ගැනීම සඳහා.
ඊළඟ ප්‍රශ්නේ අහලා තිබේ විවර්තනය නිරීක්ෂණය කරන්න මොකද්ද කරන්න කියලා. මම මතක ඇති මේ සෙක්ෂන් එක ඔන්ලයින් කරාදී වීඩියෝස් දාලා පැහැදිලිව පෙන්නුවා. රූප සටහන් ආධාරයෙන් විවර්තනයේදී අපි පටු විවරයක් පවතිනසේ රැලිට් ටැංකිය මත ටැංකියේ පතුලේ සිරස් තහඩු දෙකක් තියා ගන්නවා. එලෙස තහඩු දෙකක් තියලා ඉවර වෙලා අපි කරන දේ තමයි සමාන්තර තරංග පෙරමුණු එම බාධකයේ දෙසට ප්‍රගමණය වෙන සලස්වනවා. එම තරංග පටු විවරය දෙසට ආවට පස්සේ අපට පේනවා අර්ධ වෘත්තාකාර ලෙස ශක්ති ප්‍රචාරණය කිරීම. අර්ධ වෘත්තාකාර ලෙස ශක්ති ප්‍රචාරණය දකින්න පුළුවන්. මේ ගුණය අපි හඳුන්වනවා විවර්තනය කියලා. විවර්තනය කියලා අපි හඳුන්වනවා. එතෙන්දී පැහැදිලිව කියනකොට සමහර ඇලෙනවා මෙහෙම. රැලිට් ටැංකිය මත කුඩා සිදුරකින් යන සිදුරක් කියන්නේ මොකක්ද? සිදුරක් කියන එක අවුල් සහගතයි. උදාහරණයක් තමයි කවුද දන්නේ මෙහෙම සිදුරක් දන්නේ නැත්නම් ඔන්න දැන් ටැංකිය මත ලෑල්ලක් තියලා කාටරි පුළුවන් පුංචි හිලක් හදන්න. එහෙමද අදහස් කරන්නේ. අපි මෙතන අදහස් කරන්නේ එහෙම දෙයක් නෙවෙයි. මෙන්න මේ වගේ සිරස් පුවරු දෙකක් තියලා ඒ පුවරු දෙක හරහා මෙන්න මේ විවරයෙන් ශක්ති ගන්න සලස්වනවා. මෙන්න මේ විවරයෙන් තමයි අපි ශක්ති ගැලීමට සලස්වන්නේ. මෙන්න මේ විවරයෙන් තමයි අපි ශක්ති ගලන්න සලස්වන්නේ. ඒ බව පැහැදිලිව කියන්න ඕන. සිදුරකින් කිව්වම පොඩ්ඩක් අවුල් සහගතයි, පැහැදිලි නෑ. එක්ක රූපයක් අඳින්න ඕන. පැහැදිලි චිත්‍රයක් නැවෙනසේ. නැත්තම් උත්තරේ සාරවත් නෑ. උත්තර ළමයි ලියනවා. ලිව්වට ඒවා පුංචි ළමයි උත්තර වගේ. අපේ එකෙන් පස්සේ යන ඊළඟ ප්‍රශ්නෙට. ඊළඟ ප්‍රශ්නේ තිබ්බේ නොගැඹුරු ජල තරංගවල වර්තනය අධ්‍යයනය කිරීම සඳහා රැලිට් ටැංකියේ පතුලට පහත ආකාරයේ වීදුරු කුට්ටියක් තියෙනවා. පහත ආකාරයේ වීදුරු කුට්ටියක්. අපි හිතමු මේ තියෙන රැලිට් ටැංකිය නම් රැලිට් ටැංකියේ ජලය පුරවලා තිබියදී ඔබට පුළුවන් එහි පතුල මත මේ වගේ වීදුරු කුට්ටියක් ස්ථාපිත කරන්න. එලෙස වීදුරු කුට්ටියක් ස්ථාපිත කිරීම මගින් ගැඹුර වැඩි කලාපයකුයි නොගැඹුරු කලාපයකුයි නැවතත් ගැඹුර වැඩි විසන්ධි වීමක් වුණා. මෙතනදී පතුල මත වීදුරු කුට්ටියක් තැබීම මගින් ගැඹුරු සහ නොගැඹුරු ලෙස කලාප දෙකක් හදා ගන්න පුළුවන්. ගැඹුරු සහ නොගැඹුරු කලාප දෙකක් හදා ගන්න පුළුවන්. මේක නම් ජල පෘෂ්ඨය. අපි පතුලෙහි වීදුරු කුට්ටියක් තැබීම මගින් ගැඹුරු සහ නොගැඹුරු කලාපයක් හදා ගන්නවා. ඔබට මතක ඇති ජල තරංග ප්‍රවේගය v අර්ධ දක්වන්නේ අපි v සමානයි වර්ගමූල gh වලින්. එතකොට ගැඹුර වැඩි h1 ප්‍රදේශයේ සිට නොගැඹුරු ප්‍රදේශයක් වන h2ට ප්‍රවේශ වෙද්දී ගැඹුර අඩු වෙනකොට තරංග ප්‍රවේගයත් අඩු වෙනවා. v සමානයි f ලැම්ඩා අනුව මෙහි සිට එන තරංගයේ සංඛ්‍යාතය වෙනස් වෙන්නේ නැහැ. සංඛ්‍යාතය වෙනස් වෙන නිසා f නියතයි. එහෙනම් h අඩු වෙද්දී ලැම්ඩා අඩු වෙනවා. ඒ නිසා ගැඹුරු ප්‍රදේශයේ සිට නොගැඹුරු ප්‍රදේශයට ජල තරංගයක් එද්දී මෙන්න මේ විදිහට ලැම්ඩා අඩුවීමක් සිදු විය යුතුයි. ලැම්ඩා අඩුවීමක් සිදු විය යුතුයි. සාපේක්ෂව ලැම්ඩා අඩු වෙන්න ඕන. මෙන්න මේ වගේ හැරී ගමන් කිරීමක් සිදු විය යුතුයි. නැවත සුපුරුදු ප්‍රදේශයට ප්‍රවේශ වෙද්දී මෙන්න මේ විදිහට අර මුල් පරතර සහ සිරස් රේඛා වශයෙන් ශක්ති ගලන්න ඕන. එතන තරංගයේ ශක්තිය මෙන්න මේ විදිහට පැමිණ හැරීමකට ලක්ව නැවත ආපසු මෙන්න මේ විදිහට යන පරිදි අඳලා තිබ්බනම් තමයි ලකුණු දුන්නේ. නොගැඹුරු ප්‍රදේශයේදී ජල තරංගය නොගැඹුරු ප්‍රදේශයේ ජල තරංගය
මේ විදියට අභිලම්බයේ දෙසට හැරෙනවා. එහිදී මෙම ප්‍රදේශය විරල ලෙසත් මේ නොගැඹුරු ප්‍රදේශය ගහන කලාපයක් ලෙසත් හැසිරෙනවා. මේ පැත්තේ ගැඹුරුයි. ගැඹුරු වැඩි මෙම ප්‍රදේශයේ වර්තනාංකය අඩු අගයකුත් නැත්නම් විරල ලෙසත් ගැඹුර නොගැඹුරු පෙදෙස ගහන කලාපයක් ලෙසත් හැසිරෙනවා. නැවත මුල් මාධ්‍යයට යද්දී අයිසරක් මේ කලාපය විරල මාධ්‍යයක් ලෙස හැසිරෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස තරංගය මේ විදිහට අභිලම්බයෙන් ඉවතට හැරීමක් දකින්න පුළුවන්. ඔන්න ඔය කොටස් ඔක්කොම ඇඳලා තිබ්බනම් මෙන්න මෙතන කොටසේ තරංග ස්වරූපයක් ඇඳලා තිබ්බනම් මෙන්න මෙතන කොටසේ තරංග ස්වරූපයක් ඇඳලා තිබ්බනම් මම ලකුණු ඔක්කොම දුන්නා. හැබැයි පන්තියේ කිසිවෙකු මේක සම්පූර්ණයෙන් ඇඳලා තිබුණේ නැත. කිසිවෙකු ඒ නිසා හිතන්න දේවල් තියෙනවා. අපි සීරියස් ගන්න ඕන. ඊළඟ කොටසට ගියොත් මෙන්න මේ කොටස නම් ගොඩක් අය හදලා තිබ්බේ සමහර ටික දෙනේ සල්පයක් ඒකත් වරද්දාගෙන තිබුණා. මේ කොටස හදන්න ලෙහෙසි v සමානයි වර්ගමූල gh සංකල්ප පාවිච්චි කරන්න. වීදුරු තහඩුව නොමැති හෙවත් ගැඹුරු ප්‍රදේශයේ ප්‍රවේගය දිලා 0.24යි. ඒක සමානුපාතික කරන්න එම ප්‍රදේශයේ ගැඹුර අනුපාතයක් දීපු නිසා 9h කියලා දාගන්න වර්ගමූල. ඊට පස්සේ අනික් ප්‍රදේශයේ ප්‍රවේගය v සමානුපාතික කරගන්න වර්ගමූල h මේක 1 මේක 2 එකක් අනෙකෙන් බෙදුවොත් v හොයාගන්න පුළුවන්. මේ නොගැඹුරු ප්‍රදේශයේ v හොයාගන්න පුළුවන් අපට 0.08යි ms ඍණ එකක අගයක් ලැබෙනවා. එතනදී මම පාවිච්චි කරන්නේ v සමානුපාතිකයි මූල h කියන සම්බන්ධය. මෙන්න මේ සම්බන්ධයෙන් පුළුවන් ඔබට නොගැඹුරු ගැඹුරු අනුපාතය දීපු නිසා එකක් කණකින් බෙදලා ලේසියෙන්ම අදාළ තරංග ප්‍රවේගය හොයාගන්න. ඒ වගේම තමයි v සමානයි f ලැම්ඩා අනුව v සමානුපාතිකයි ලැම්ඩාට. තරංගායාමය දීලා තිබ්බා ගැඹුරු ප්‍රදේශයේ 3 සෙන්ටිමීටර්. ඒ නිසා අපට පුළුවන් ප්‍රවේගය ගැඹුරු ප්‍රදේශයේ 0.24යි ms ඍණයක සමානුපාතික කරන්න 3 සෙන්ටිමීටර්. ඒ වගේම නොගැඹුරු ප්‍රදේශයේ ප්‍රවේගය 0.08 සමානුපාතික කරන ලැම්ඩාට. මේක අපි තුන්වෙනි සමීකරණය මේක 4 කියලා ගත්තොත් 4 බෙදීම 3ෙන් ඔබට පුළුවන් ලැම්ඩා හොයාගන්න. ලැම්ඩාට ආවා සෙන්ටිමීටරයක දිගක්. එමෙන්ම දැන් අපි ලැම්ඩාත් දන්න නිසා අපට පුළුවන් v සමානයි f ලැම්ඩා පාවිච්චි කරලා 0.24ක් වුණා ගැඹුරු ප්‍රදේශයේ ප්‍රවේගය f වරක් ලැම්ඩා අපි දැක්කා දීලා තිබ්බ ගානේ සෙන්ටිමීටර් 3ක අගයක් මීටර කරන්න 10 ඍණ 2ෙන් ගුණ කරොත් ඔබට පුළුවන් සංඛ්‍යාතය හොයාගන්න 8යි හර්ට්ස්. ඔන්න ඔය විදිහට ලෙහෙසියෙන්ම ඔබට මෙම ගැටලුව සාර්ථකව මුහුණ දීලා ඔක්කොම ලකුණු ගන්න තිබුණු ගානක්. හැබැයි ගොඩක් අය ඊටම දුර්වල උත්තර සැපීමක් සිදු කරලා තිබ්බේ. තම තමන්ට පුළුවන් තම තමන් ඒ කරපු දේවල් වල මට්ටම් චෙක් කරගන්න. සාපේක්ෂව අසාර්ථකයි ගොඩක් අය ලියපු විදිහ. ඒගොල්ලෝ විහිං නොසලකිල්ලෙන් මේ සමීකරණ සෙට් එක දනන් හිටියනම් අපට සටපට ගාලා උත්තර ටික ගන්න තිබ්බා. ඊට පස්සේ අපි යන් හතරවෙනි ගානට. හතරවෙනි ගාන දිහා බැලුවම් පේනවා ටිකක් මම මේ රූපේ ලොකු කරොත් ඔබට බලා ගන්න පහසු වෙයි. මේ තියෙන තෙදඬු තුලාවෙහි ආකෘතිය. මෙතන පුතා බාර්ය තියන්නේ මෙතන අපි ස්කන්ධ මයින් අවශ්‍ය නම් එම ස්කන්ධය මේ තැටියෙහි වඩා උචිත මධ්‍ය ලක්ෂය ආසන්නයේ පවත්වා ගන්න. මෙතන ඔබට පේන්න ඕන මෙන්න මේ කට්ට සලකුණක් දකින්න පුළුවන්. මෙන්න මේ එහා පිටුපස බාහුව දිගේ.
ඒ වගේ මැදේ තියෙන එකෙත් කට්ට සලකුණු තිබීමක් දකින්න පුළුවන්. මතක තියාගන්න මෙතනදී මේ ස්ලයිඩ් එක මේ කට්ට අතරයි අපි ගෙන යන්නේ. මේ කට්ටෙන් මෙතනට මේ කට්ටෙන් මෙතනට ඔය ස්ටෙප් මූව් කරන්න පුළුවන්. මෙතන මේ බාරයත් එහෙමයි මේ නිශ්චිත පිහිටුම් වල අපිට තියන්න පුළුවන්. මෙතනින් මෙතනට යන්න පුළුවන් මෙතනින් මෙතනට යන්න පුළුවන් අතරමැද තියන්න බෑ. හැබැයි මේ ඉස්සරහින් මෙතන ස්ලයිඩ් එක සංතතිකව මේ කැමැති තැනකින් නිදහසේ තියන්න පුළුවන්. නිදහසේ මේ මත සර්පණය කළ හැක. සර්පණය කළ හැක. ඔබට මේ ඉදිරිපස්ස පරිමාණ නිරීක්ෂණය කරාම පේනවා මේ තියෙන්නේ ග්‍රෑම් එකක ප්‍රමාණයක් මැනිය හැකි පරාසය. එයද කොටස් 10කට බෙදා ඇති නිසා මෙම කොටසකින් මෑනවා ග්‍රෑමිනුත් 10න් පංගුවක් හෙවත් 0.1ක නිර්වද්‍ය භාවයක්. ඒ නිසා දක්වා ඇති පරිමාණයේ කුඩා මිනුම 0.1 ග්‍රෑම්. මෙන්න මේ රූප සටහන දැක්කනම් ඇස් පේන කෙනෙකුට ලියා ගන්න තිබ්බා මේකත් වරද්දපු අය ජයට හිටියා. මොනා කරන්නද නේ? මේක වරද්දපු යාළුවොත් හිටියා අපේ. හැබැයි ඒගොල්ලෝ හැමදාම වැරදි කරන්න බෑ. ලබන සැරේ ඊළඟ සැරේ පේපර් එනකොට තව ටිකක් උඩට එනවා. තව ටිකක් උඩට එනවා. ලබන සැරේ ටෙස්ට් පේපරේදී මේ සැරේ ලකුණු ගත්ත කට්ටිය පසු කරලා යන්න වගකීම ඔබේ තියෙනවා. ඒ වගේම ලකුණු ගත්ත අයට ප්‍රෙෂර් එකක් තියෙන ඒගොල්ලෝගේ මට්ටම රැකගෙන එක ඊට වඩා වරපතලයි. ඊළඟ කොටසට යමු. තැටිය මත ස්කන්ධයක් නොමැති විට MP MQ MR ස්කන්ධ වම්මන්තේ Z dash ඇති විට පද්ධතිය සන්තුලනය විය යුතුය. එසේ නොවේ නම් හරිනම් මෙන්න මේ ලයින් එකේ ඔය ස්ලයිඩර්ස් ටික තිබ්බට පස්සේ පද්ධතිය හරියටම මේ මට්ටමත් එක්ක ඒක රේඛීය වෙන්න ඕන. මෙන්න මේ වගේ ඒක රේඛය එසේ නොවේ නම් අපි කරන්නේ මෙන්න මේ W ස්ක්‍රූප්ව භ්‍රමණය කරමින් සුදුසු පරිදි මේ පැත්තට හෝ එහෙම නැත්නම් ඊට විරුද්ධ අතට භ්‍රමණය කරමින් මේ දර්ශක තුඩ මෙන්න මෙතන සලකුණා ඒක රේඛීය වනසේ සියුම්ව සීරු මාරු කළ යුතු මේ බාරයන් සියල්ල Z dash රේඛාවට ගෙනීම යටතේ ඉනිෂියල් පොසිෂන් එකට ගෙනල්ලා තමයි ඒ වැඩේ කරන්නේ. ඊට පස්සේ කියනවා තැටියම තබා ඇති ස්කන්ධයක මිනුමක් ලබා ගැනීම සඳහා MP MQ MR ස්කන්ධ නිවැරදි ස්ථානගත කළ යුතුය. මෙහිදී ඔබට පේන්න ඕන මෙන්න මේ MP සන්තතිකව වෙනස් කරන්න පුළුවන්. මෙයා සන්තතිකයි. සන්තතිකව ගෙන යන්න පුළුවන්. ගෙන යා හැක. මෙන්න මේ ස්කන්ධේ MQ සහ MR විවික්ත ලෙස ඒ ස්ථාන වලට විතරයි මූව් කරන්න පුළුවන්. ඒ නිසා MR සහ MQ විවික්ත ලෙස තමයි බාහුව ඔස්සේ සර්පණය කරන්නේ. MP සන්තතික ලෙස බාහුව දිගේ ගෙන යාම සිදු කළ හැක. MP සන්තතික ලෙස බාහුව දිගේ ගෙන යාම සිදු කළ හැක. මෙන්න මේ කොටස මම ලකුණු දුන්න හැබැයි එයාට ඔක්කොම වගේ වැරදි. මේ කොටස නිවැරදිව කරපු කෙනෙක් හොයාගන්නත් බැරි තරම් දෝ කොහෙද. Z dash සිට විස්ථාපනය කරපු දොරවල් දීලා තියෙන්නේ. Z dash සිට මෙන්න මෙතන ඉඳන් ගෙන ගිය දොරවල් දීලා තියෙන්නේ. හැබැයි මතක තියාගන්න මෙන්න විවර්තන ලක්ෂය. ගොඩක් අයට අමතක වූ දේ තමයි මෙන්න මේ දුර එකතු කරන්න අමතක මම ලකුණු දුන්නා. හැබැයි අතන වැරද්දාන් තියෙන්නේ. මෙන්න මේ දුර අමතකව ගොස් ඇත. ඔබ මෙහි සිට D1 දුරක් ගෙනිච්චොත් ඒ D1ට මෙතන මේ A එකතු වෙන්න ඕන පූර්ණ මූලධර්ම ගණිතය. ඔබ මේ O වටා පූර්ණ ගමින් මෙතන M ස්කන්ධයක් තිබ්බොත් M ගෙන් එනවා M වරක් මෙන්න මේ දුර simple A සමාන වී යුතුයි. අපි හිතමු උදාහරණයක් ලෙස MP ව D1 දුරක් ගෙනිච්චොත් මෙන්න මෙයාව අපි D1 දුරක් ගෙනිච්චොත් MP පූර්ණ මූලධර්ම වන ගුණ වෙන්න ඕන B ධන D1 ගේ. ඒ වගේම ඔබ MQ මෙතෙන් සිට D2 දුරක් ගෙන ගියොත් මෙතනත් B දුරක් තියෙන නිසා MQ ගුණ කළ යුතුයි B ධන D2 වලින්. ඒ වගේම
R ඔබ D3 දුරක් ගෙන ගියහොත් MR ගුණ කළ යුතුයි B ධන D3 වලින්. මම ලකුණු දුන්නාට ගොඩක් අය මේ B කෑල්ල හල්ලා තිබුණා ලකුණු දුන්නේ නැත්තට රූපයේ යන්තම් වගේ පෙනිච්ච නිසා සමහර විට ළමයින්ට දෝෂසහගතත් වෙන්න පුළුවන් නිසා මම දුන්නේ. නමුත් මතක තියාගන්න ඔබ ගූර්ණ ගන්නේ ඕවට. ඕවට ගූර්ණ ගනිද්දි මෙතනින් එනවා mg වරක් මෙන්න මේ දුරේ වාමාවර්ත ගූර්ණේ mg වරක් simple a. ඕවට ගූර්ණ ගනිද්දී දක්ෂිණාවර්ත ගූර්ණ ගනිද්දී මේ දුරවල් වලට b දිගත් එකතු විය යුතුයි. ඔබ විසින් ලොකු වරද්දක් තමයි b පදය අතුරුදහන් වීම. b පදය අතුරුදහන් වීම. මෙතනදී පරිමාණ දිහා බලුවම මේ දර්ශකයේ මෙතනට ගෙනාවොත් මැණිහගේ උපරිම අගය ග්‍රෑම් 500යි. මේ දර්ශකයත් මෙතනටම ගෙනාවොත් ඔබට පුළුවන් තවත් 100ක් මැන ගන්න. මේ දර්ශකයත් මෙතනටම ගෙනාවොත් ඔබට පුළුවන් තවත් ග්‍රෑම් 10ක් ඒ කියන්නේ ග්‍රෑම් 610ක් මැන ගන්න පුළුවන්. ග්‍රෑම් 610ක් මේ මගින් මැන ගන්න පුළුවන්. ඒ බව ඔළුවේ තියාගන්න. දකුණු අන්තයේ ඇති XY බාහුවල අමතර ස්කන්ධ එල්වීම සිදු නොකරන විට අපට මෙමගින් මයින්න පුළුවන් ග්‍රෑම් 610 කාලයක්. ඒ වගේම අපට පුළුවන් මෙතනදී ග්‍රෑම් 500 ස්කන්ධයේ භාරය ග්‍රෑම් 500ක භාරයක් තියෙනවා. එම භාරය ගානේ කියනවා y එල්වා ඇති විට එම භාරය ග්‍රෑම් 500 භාරය මෙන්න මෙතනින් අපි ග්‍රෑම් 500ක් එල්ලුවොත් මැණිහකි අවමගය මයින්න පුළුවන් මේ දර්ශක ටික ඔක්කොම මෙතනට ගේන්න. දර්ශක ඔක්කොම ටික මෙහෙට ගෙනාවොත් මැණිහකි අවමගය ග්‍රෑම් 500යි. මේ තමයි මැණිහකි මිනිමම් මගය. මැක්සිමම් මගය ගන්න පුළුවන් මේ දර්ශකයේ මෙතනට දාන්න. මේ දර්ශකයේ මෙතනට දාන්න. මේ දර්ශකයේ මෙතනට දාන්න. එතකොට එනවා මෙතන අපි ග්‍රෑම් 500 පඩියක් එල්ලුව නිසා එතන 500ට තව එකතු වෙනවා 610ක්. ඒ අනුව ඔබට පුළුවන් මැණිහගේ උපරිමගය එම අවස්ථාවේ 1110 ග්‍රෑම් ප්‍රමාණය. මෙතනදී මෙහි එල්වන්න පුළුවන්ලු ගානේ කියනවා ග්‍රෑම් 500ක භාරයක්. අපි මේ ග්‍රෑම් 500 භාරය මෙතන y ට එල්ලුවොත් එම ග්‍රෑම් 500ට අමතරව මේ දර්ශක ටික මෙන්න මෙතනට ගෙනල්ලා තව 500කුත් මෙතනින් 100කුත් මෙතනින් 10කුත් කියන ටික එකතු කරලා අපිට පුළුවන් අවසානයේ 1110ක උපරිම ස්කන්ධ මැනීමක් සැලසුම් කරන්න මෙතනදී කෙදඬු තුලාව පාවිච්චි කරලා අමතර ග්‍රෑම් 500ක භාරයක් y හෝ x වල එල්වීම යටතේ. ඒ වගේම ඉහත අවස්ථාවේ සලකා බැලුවෙන් ග්‍රෑම් 500 සටහන් කර ස්කන්ධයේ සත්‍යයගේ. පුතා මෙන්න මෙතන හිතන්න ඔයා මෙන්න මේ y වලට එල්ලුවා අපි හිතමු y වලට එල්ලුවා ග්‍රෑම් 500 පඩිය. හැබැයි ඒක 500ක්ම නෙවෙයි හරි 500ක ප්‍රමාණයකට තුල්‍ය කරන්න පුළුවන්. මුගේ ඇත්ත ස්කන්ධය අපි හිතමු ඇත්තම ස්කන්ධය m කියලා. m වරක් g කියලා පහළට මුගෙන් ඇත්තටම එනවා බලයක්. ගුරුත්වජ බලයක්. එම ගුරුත්වජ බලයෙන් ගූර්ණ ඇති කරනවා mg වරක් මෙන්න මේ දුර මම c කියලා ගාන දීලා තියෙනවා. ඒ c ට b දුරත් එකතු කරොත් ඔබට පුළුවන් දක්ෂිනාවර්ත ගූර්ණය හොයාගන්න. ඕක සමාන වී යුතුයි ඒ වෙලාවේදී මෙතනින් මයින්වලු ග්‍රෑම් 500ක්. එහෙනම් මෙතන ග්‍රෑම් 500ක් තියෙනවා නම් ඔබ මෙතන ග්‍රෑම් වලින් ආශ්‍රය කරොත් එහෙම සිම්පල් එමුත් ග්‍රෑම් නම් මෙතන ලියන්න පුළුවන් 500යි ග්‍රෑම් වලින් ලිව්වොත් mg වරක් දුර සිම්පල් a. මෙතනින් ඔබට g ට g කපලා දැම්මොත් පුළුවන් මෙන්න මේ ග්‍රෑම් 500ක් මැනීමට යොදන භාරයේ ස්කන්ධයේ ග්‍රෑම් වලින් හොයාගන්න එනවා 142.8ක වගේ ස්කන්ධයක්.
මෙන්න මෙතන ඇත්තටම ග්‍රෑම් 100 ගානක ස්කන්ධයක් දාලා තමයි මෙන්න මෙතන තියෙන ග්‍රෑම් 500ක් බැලන්ස් කරන නිසා මෙතන 500ක භාරයක් එල්ලනවා කිව්වට ඒක ග්‍රෑම් 500ක් නෙමෙයි. හරි. මේක ග්‍රෑම් 500ට අසමානයි. මේ ග්‍රෑම් 500ට අසමානයි. හරි. ඒ ග්‍රෑම් 140 ගාන. ඒ ග්‍රෑම් 140 ගානක් වහි අවලම්බනය කිරීමෙන් තමයි 500ක භාරයක් තරාදි තැටිය මත තබා මැනීම සිදු කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. මැනීම සිදු කරන්න පුළුවන්කම ලැබෙන්නේ. ඊට පස්සේ අපි අන්තිම ප්‍රශ්නෙට ගියොත් G නිර්වද්‍යව මිනුම් ලබා ඇස්දා තැටිය මත ස්කන්ධ තැබීමේදී අනුගමනය කළ යුතු වැදගත් පියවරක් තමයි ඊට සීරුවෙන් ගැටුමක් සිදු නොවනසේ තරාක් තට්ටු මත එහි මධ්‍යට ආසන්නයේ ස්කන්ධය තැබිය යුතුයි. මධ්‍යට ආසන්න. ඒ වගේම අතින් අල්ල නැතුව අඬුවකින් අල්වා සීරුවෙන් තරාදි තට්ටුවේ මධ්‍ය ආසන්නයෙන් අදාළ ස්කන්ධය තැබිය යුතුයි. මෙන්න මේක පුතා යාන්ත්‍රණය මම චුම්බක දේශපාලන කරාම කියලා දෙනවා. දැනට මතක තියාගන්න ඔය දර්ශකයේ මූ වෙද්දී කෙලවර අර බාහුව තියෙන තැන මැග්නට් එකක් තියලා මෙයාගේ මූවමන්ට්ස් ඉක්මනින් පරිමන්දනය කිරීම සිදු කරන සුළි ධාරා වර්ධනය කරවීම යටතේ සිදුවන විදිය පැහැදිලි කරන්න චුම්බක ශේෂ ප්‍රේරණය කරාම දැනට නිකන් ලියලා තියන්න චුම්බක ද්‍රව්‍යයක් භාවිතයෙන් සුළි ධාරා ඇති කරවීම යටතේ ඉක්මනින් පරිමන්දනය කරනවා. දැන් මෙතන මැග්නට් එක තිබුණ නැත්නම් මූ නතර වෙන්න මෙයාගේ දෝලනය වීම විශාල ප්‍රමාණයක් සිද්ධ කරනවා. මැග්නට් එක පාවිච්චි කරලා අපි ඉක්මනින්ම මූ පරිමන්දනය කරලා දානවා. දෝලන ඊට අවම ප්‍රමාණයක්. මැග්නට් එක නොතිබුණා නම් මේක ඔහොම පැද්දි දෝලනයේ වරුවක් යනවා මේක මෙතන තිරස්ව සමතුලිත වෙන්නේ. ඒක අපි වළක්වන්නේ ඉක්මනින් පරිමන්දනය කරවීම පිණිස චුම්බක ද්‍රව්‍යයක් යොදාගෙන එය නිසල කරවීම සිද්ධ කරනවා හැකි ඉක්මනින්. ගොඩක් අය පහුවෙලා ලොග්ගුනේ මම පුතා මුල ටික කරා. මම ඇත්තට 9ටද 9:00ට තියෙනවා. මම 9ට කියලා වගේ මතක මම 9ට පටන් ගත්තා. යාළුවෙක් මැසේජ් එකක් අහනවා get me z dash වටා ගූර්ණ ගන්න පුළුවන්ද කියලා. ප්‍රශ්නේ තියෙන්නේ මෙතනයි පුතා. ගූර්ණ ගන්න පුළුවන්. හැබැයි මෙතනදී මේ සමතුලිත වීම සිදු වෙන්නේ මෙන්න මේ අක්ෂය වටා භ්‍රමණය වෙමින්. මෙන්න මේ අක්ෂය වටා භ්‍රමණය වෙමින් තමයි සන්තුලනය වෙන්නේ. එතකොට මේ තමයි භ්‍රමණාක්ෂය. මෙතනදී අපි මෙම භ්‍රමණාක්ෂය වටා වාමාවර්ත ගූර්ණ දක්ෂිනාවර්ත ගූර්ණ වලට සමාන කරන්නේ. අපි z dash වටා ගූර්ණ ගැනීම වැරදි හේතුව මේක වටා භ්‍රමණයක් වෙන්නේ නැහැ. භ්‍රමණාක්ෂය වටා ගූර්ණ ගන්න එහිදී එම භ්‍රමණාක්ෂය වටා මේ බරෙන් ඇති කරන වාමාවර්ත ගූර්ණ මෙහි පඩි එල්ලීමට සිදු කරන දක්ෂිනාවර්ත ගූර්ණ සමාන කරන්නේ මෙන්න මෙම භ්‍රමණාක්ෂයට සාපේක්ෂව. මෙතනදී භ්‍රමණාක්ෂය වටා ගූර්ණ සන්තුලනය කරන්න. භ්‍රමණාක්ෂය වටා ගූර්ණ සන්තුලනය කරන්න වග බලා ගන්න. ඇත්තටම සමාවෙන්න මම 9ට ලොග් වෙලා ළමයි හිටියේදී මම පන්තිය පටන් ගත්තා. මට සැකයක් තිබ්බා 9ටද 9:30ටද කියලා. ළමයි 30ක් විතර ඔන්ලයින් හිටපු නිසා 9 වෙනකොට මම 9ට පටන් ගත්තා. ඒක වුණේ ඇත්තටම. ඒ නිසා මුල් ටික ඉවරයි. මම ඒ ටික ඕනනම් වීඩියෝ එක දාන්නම් මුල් ටික බලන්න අවශ්‍ය නම්. ඔතන මට ස්ට්‍රක්චර් ටික තමයි කතා කරන්න ඕනකම තිබ්බේ. රචනා ටික මම ඔයාලට දුන්නා. ඒකෙන් පස්සේ පුතා අද MCQ ටියුට් එකේ බැරි ගණන් මොනවද තියෙන්නේ? අද MCQ ටියුට් එකේ. මේක ඉතුරු රචනා ගණන් තව කීපයක් තියෙනවා මම කතා කරන්නම්. පළමු සහ දෙවන ගණන් දෙක ටෙස්ට් පේපරේ දාපු ගණන් දෙක. ඒක හදපු නැති අයට හදන්න මම මේ ගණන් දෙක ඉස්සරහට දැම්මේ. මේ ගණන් මම ආලෝකයේ
පාඩමේදී කරා නමුත් මම මේ ගාන ලබන සතිය සාකච්ඡා කරනවා. ඒක අමාරු ගානක්, බරපතල ගානක්. මේ ගාන මම සාකච්ඡා කරනවා. ගැටලුවක් කරගන්න එපා. මේ විද්‍යුත් ශේෂ ගාන ලබන සතිය මම සාකච්ඡා කරනවා. අවශ්‍ය නම් දැන් හදන්නත් පුළුවන්. MCQ අමාරු ගාන ඉස්සලා අහන්න ටක් ගාලා. යාළුවෙක් 6 සහ 10 ඉල්ලුවා බලමු මොනවද 6 සහ 10 කියන්නේ. 6 වෙනි ගාන පොඩ්ඩක් බලමු ඉක්මනටම. 6 වෙනි ගානේ ගැඹුරු ලිඳකින් විනාඩියට ඝන මීටර 6ක ශීඝ්‍රතාවක් අදිනවා නම් විනාඩියට තත්පරයට පුළුවන් තත්පරයකට පුළුවන් ඝන සෙන්ටිමීටර 6 ඝන මීටර 6 60න් බෙදලා තත්පරයට හොයාගන්න ඝන මීටර per second. එම ප්‍රමාණය ජලයේ ඝනත්වය වෙන 1000න් ගුණ කරලා g ගෙන් ගුණ කරොත් ඔසවන ජල පරිමාවේ බර හොයා ගන්න පුළුවන් තත්පරයකදී. එම තත්පරයකදී මීටර 30ක් ඔසවන නිසා තත්පරයකදී විභව ශක්ති වැඩිවීම අපට හොයන්න පුළුවන් පුතා mgh වලින්. m හොයාගන්න පුළුවන් මෙතන 6 බෙදීම 60 වරක් 10g වරක් ඔසවන උස මීටර 30යි. ඊට අමතරව හරස්කඩ වර්ගඵලයක් දීපු නිසා ජලය විදින ප්‍රවේගය හොයන්න පුළුවන් q සමානයි av අනුව තත්පරයකදී පිට කරනවා 6 බෙදීම 60ක ප්‍රමාණයක්. ඒක සමාන කරන්න හරස්කඩ වර්ගඵලයේ 1 වැඩි කිරීම 10 ඍණ 2 වරක් ප්‍රවේගය v. ඕකෙන් පුළුවන් ඔයාලට v හොයාගන්න. තත්පරයකදී විදින ජල පරිමාව සමාන කරන්න නලයේ හරස්කඩ වර්ගඵලයේ වරක් ප්‍රවේගය. ඒකෙන් ප්‍රවේගය හොයාගෙන ඔබට පුළුවන් චාලක ශක්තියත් හොයාගන්න භාගයයි mv වර්ග. m හොයන විදිය මම කිව්වා භාගයයි m කියන්නේ ඝන මීටර 6ක් තත්පර විනාඩියකින් 60න් බෙදලා තත්පරයට හොයාගන්න ජලයේ ඝනත්වයෙන් ගුණ කරාම ස්කන්ධය හොයාගන්න පුළුවන් වැඩි කිරීම මෙතනින් හොයාගන්න v. ඒ අනුව මේ තියෙන්නේ තත්පර එකකදී චාලක ශක්ති වැඩිවීම. ඔය ශක්ති දෙක එකතු වන mgh ධන භාගයයි mv වර්ගය තමයි තත්පරයකදී සිදු කරන සඵල කාර්යය. සඵල ක්ෂමතාව. මෝටරයේ සඵල ක්ෂමතාව. ඒ අනුව මේ තියෙන්නේ මෝටරයේ ක්ෂමතාවය. විභව ශක්තිය තත්පරයකදී මෙච්චරක් වැඩි කොට එය චාලක බවට පරිවර්තනය කරන නිසා මේ තියෙන්නේ මෝටරයේ ක්ෂමතාව. සුළු කිරීම කරන්න. සුළු කිරීම කරන්න. තත්පරයට ගන්න හදන්න. මෙතන මම විනාඩියකට ඝන මීටර 6ක් දීපු නිසා ඒක 60න් බෙදලා තත්පරයට පරිමාව හොයාගත්තා. තත්පරයකදී පරිමාව හොයාගත්තා. එම පරිමාව ජලයේ ඝනත්වයෙන් ගුණ කරලා ස්කන්ධය හෙව්වා. g ගෙන් ගුණ කරලා බර හෙව්වා. තත්පරයකදී. ඒ වගේම 10 වෙනි ගාන බලමු. යාළුවෙක් 10 වෙනි ගානත් අහලා තිබ්බා. 10 වෙනි ගාන බලන්න. 10 වෙනි ගානට අවධානය යොමු කරොත් ස්කන්ධයේ m වූ වස්තුවක් ඔමෙගා නම් වූ කෝණික ප්‍රවේගයෙන් යුතුව r වෘත්තාකාර පෙතක චලිත වේ නම් එය වට දෙකක් යාමේදී කරනු ලබන කාර්යය. එය වට දෙකක් යාමේදී කරනු ලබන කාර්යය පැන්තියි. කොහොමද අපි ඒක කරන්නේ? වට දෙකක් යාමේදී කරනු ලබන කාර්යය. මෙතනදී වැදගත් දේ තමයි නියත කෝණික ප්‍රවේගයෙන් යන්නේ. නියත කෝණික කාර්ය ගන්න තිබ්බ මේ විදියට එක විදියක් කාර්ය සමාන බලය
වැඩි කිරීම විස්ථාපනය කාර් ලැබෙනවා. භ්‍රමණ චලිතයේ කාර් ලියන්නේ අපි ටෝ වරක් තීටගෙන්. නියත කෝණික ප්‍රවේගයෙන් ගමන් කරද්දී ව්‍යාවර්තයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා උත්තරේ ශුන්‍ය වෙනවා. නියත කෝණික ප්‍රවේගයෙන් ගමන් කරනකොට එය මත ව්‍යාවර්තයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. කාර්ය හොයන්නේ බලය වැඩි කිරීම විස්ථාපනය වගේ උත්තරණ චලිතයේ භ්‍රමණ චලිතය අපි ව්‍යාවර්තය වරක් තීටගෙන් වැඩි කොට දානවා. එතකොට නියත කෝණික ප්‍රවේගයෙන් භ්‍රමණය වෙද්දී ව්‍යාවර්තයක් ක්‍රියාත්මක නොවීම හේතුවෙන් කාර්ය බිඳුවයි. තව මොනවද ඕන? දහනමෙන් අපි ඊළඟ ගාන බලමු. තව ගානක් යාළුවෙක් අහනවා. මිස්ටර් ප්‍රසන්ජිත් අද කොහෙද හිටියේ? දහනම් වෙනි ගාන බලමු. AB සරසම් බඳුන් දෙකකට සරසම සුමට පිශ්න සවිකොට පරිපූර්ණ වායුවක වෙනස් ස්කන්ධ අන්තර්ගතකට ඇත. බඳුන් දෙකේ ආරම්භක උෂ්ණත T හා පරිමා V සමාන අතර ඒවාහි අන්තර්ගත වායු සමෝෂ ලෙස 2V දක්වා ප්‍රසාරණය වේ. ඒහි වායු පීඩනය ඩෙල්ටා P හා Bහි පීඩනය 1.5 ඩෙල්ටා P නම් එම වායු ස්කන්ධය ඕක ඇති දෙයක් නැහැ. දාන්න මේකට PV සමානයි nRT. n ලියන්න පුතා පවතින ස්කන්ධය බෙදීම අපි m ව ග්‍රෑම් වලින් ආශි කරොත් ඉර යට ලියන්න ග්‍රෑම් මූලික ස්කන්ධය දාලා ඔබට පුළුවන් ඒ සමීකරණ ව්‍යුත්පන්න කරන්න. ඊට පස්සේ පරිමාව වෙනස් වෙද්දී පීඩන වෙනස දීපු නිසා පරිමාව වැඩි කරනකොට අපි දන්නවා පීඩන අඩු වෙනවා. නිසා කලින් පීඩනේ P නම් පීඩන වෙනසක් දීපු නිසා අලුත් එකාගේ ඒකේ ගත්තොත් P ට ආශි කරන P ඍණ ඩෙල්ටා P කියලා. ඒ වගේම B ගේ ආදේශ කරද්දී එයාගේ කිසියම් පීඩනයක් පැවතුනා නම් එතනදී ඒ පීඩන ලියන P ඍණ P නඩුනා නම් 1.5 ඩෙල්ටා P. ওই විදියට පීඩන සඳහා ආදේශ කරන්න. එතනින් උත්තරයක් ගන්න පුළුවන්. සමෝෂ්ණ ලෙස කියන්නේ පුතා මතක තියාගන්න උෂ්ණත්ව වෙනස් වෙන්නේ. ඒ නිසා මෙතනදී ඔය සිදු කරන විපර්යාසයේදී උෂ්ණත්ව වෙනසක් වෙන්නේ. උෂ්ණත්ව වෙනසක් වෙන්නේ. උතනින් පුළුවන් උත්තරයට යන්න. තව මොනවද ඕන හදිස්සි කට්ටිය කෙලින් මයික් එක ඔන් කරලා බලන්න. මොකද මේ පොඩ්ඩක් මේක chat box එක බල බල කරන් ගියා පොඩ්ඩක් පැටලෙනවා වගේ. 22 වෙනි ගාන අහනවා විහෙර 22 වෙනි ගාන බලමු. 22 වෙනි ගාන 22 වෙනි ගාන බලන්න. අතන මම මේ ඔන්ලයින් වරුවක් ගත්තේ වෙන මොකටවත් නෑ. අපිට එකක් තමයි ඔතන පන්ති කරන්න ගියොත් අපේ යාළුවන්ට පණුව අමාරුවම තියෙන නිසා සද්ද බද්දයි දඟලනවා වැඩි. දැන් ගෙදර ඉන්න නිසා ගෙදර මිනිස්සුන්ට පේනවා දඟලුවොත්. ඒ නිසා වැඩේ ටිකක් සාර්ථක කරනවා. ඔක පන්ති මම මේ ගණන් ටික හදන්න ගියා නම් මහා විකාරයක් කරනවා සමහර අයගේ. ඒකයි මම ඇත්තටම මේක පොඩ්ඩක් භාගයක් ඉතුරු කරගත්තේ. සහ අපට ඒ වෙලාව තුල තව ගණන් ගොඩක් හදන්න chance එකක් ලැබුණ නිසා මම මගේ උපක්‍රමයක් නැත්තම් මට පුළුවන් MCQ එක විතරක් දවසේම අදින්න. ඒකෙන් එච්චර ලොකු ගේන් එකක් එන්නේ නැහැ ඔයාලට. දෙන ගණන් ගෙදරදී කරන්න හැමෝම මහන්සියෙන්. මාස 3ක් වැඩ කරලා බලන්න ප්‍රෝග්‍රස් එකක් නැද්ද කියලා. දැන්ට බලන්න ලකුණු කීයද කියලා. තව මාස 3ක් වෙද්දි බලන්න ප්‍රෝග්‍රස් එකක් නැත්තම් වෙන පන්තියට ටක් ගාලා මාරු වෙනවා.
භාජනයක මිශ්‍ර නොවන ඝනත්ව රෝ සහ දෙකයිරෝන අන්තර්ගත ද්‍රව දෙකක් තියෙනවා. හරි. තන්තුව කැපූ විට ගෝලය AB පෘෂ්ඨය කරා ළඟාවන ප්‍රවේගය. උදා මේක මෙහෙම කරන්න. ඒ තමයි ගෝලය ද්‍රවය තුල ඉඳද්දී උගේ බර පහළට mg මාක් කරන්න පුළුවන් ඝනත්වය d වෙච්ච ගෝලයක්. ඒ වගේම උත්ප්ලාවකතා බලය මාක් කරන්න v මේ පහළ ද්‍රවය තුල තියෙද්දී 2 ρ g බලයක්. ඒ අනුව ඔයා මෙතනට F සමානයි ma දාලා මෙන්න මෙම ද්‍රවය තුල ගමන් ගන්නා ත්වරණය a1 හොයාගන්න. ඊට පස්සේ ආට තියෙන h උසක් යෑම සඳහා සිරස් ඉහළට දාන්න v වර්ග සමානයි u වර්ග දාන 2as. ඕකෙන් පුළුවන් නිසලතාවයෙන් ගමන් යනකොට මෙයා මෙන්න මෙතනට එන ප්‍රවේගය හොයාගන්න. දෙවෙනි ප්‍රවේගයට දෙවෙනි ද්‍රවයට ආවට පස්සේ මෙන්න මේ පදේ වෙනස් වෙනවා. v rho g ගේ 2 rho වලට යන්නේ rho වෙච්ච ද්‍රවය නිසා v rho g බවට පත් වෙනවා. නැවත f සමාන ma දාලා f සමානයි ma දාලා දෙවන ද්‍රවය තුල ගමන් කරන ත්වරණය a2 හොයාගන්න. ඊට පස්සේ මෙතනට ආපු වේගය දාන නිසා m ඉතිරි h උස යාමට නැවත දාන්න v වර්ග සමානයි u වර්ග දාන 2as. ඔය විදිහට පළමු ද්‍රවය තුල ත්වරණය a1 දෙවන ද්‍රවය තුල වර්තරණය a2 යොදාගෙන ඔබට පුළුවන් b කරා ළඟාවන ප්‍රවේගය බාගන්න. උතනදී දුෂ්‍රාවී බල නොසලකා හරින්න කියලා නිසා අපිට තියෙන්නේ වස්තුවේ බරයි උඩුකුරුතර රූපය කියන බල දෙක විතරයි. එම බල දෙක යටතේ චලිත වන්නේ සලකලා පහළ ද්‍රවය තුල ගමන් ගන්නා ත්වරණයත් ඉහළ ද්‍රවය තුල ගමන් ගන්නා ත්වරණයත් හොයාගෙන චලිත සමීකරණ දාලා වැඩේ කොට දාගන්න. ලේසි ගානක්. 34 වෙනි ගාන සකිත් අහනවා බලමු. 34. ගාන බලමු. නොගෙන හැකි ගුරුත්වයක් සහිත අභ්‍යවකාශයේ ඇති m හා 9m ස්කන්ධිත රොකට් දෙකක් සලකන්න. සියලුම නිරීක්ෂණයන් කරනු ලබන්නේ ආරම්භයේදී රොකට් නිසලයයි පෙනෙන නිර්දේශ රාමුවක සිටය. F නම් නියත බලයක් M රොකට්ටුවට D විස්ථාපනය ලබා දීම නිසා P ගම්මතක් අත්පත් කරගත්ත නම් එම බලයම 9M ස්කන්ධයෙන් යුතු රොකට්ටුවට D විස්ථාපනය දුන්නට කරගන්නවා. හරි. මෙතන මෙහෙම කරමු අපි. පළමු අවස්ථාවට අවධානය යොමු කරොත් M ට F බලයක් දුන්නම F සමානයි ma අනුව F සමානයි m වරක් a හොයා ගන්න පුළුවන් F බෙදීම සිම්පල් m. ඒ අනුව d දුරක් චලිත වෙද්දී එම චලිතයට දැම්මොත් s සමානයි v වර්ග සමානයි u වර්ග දාන 2as දැම්මොත් v හොයා ගන්න පුළුවන් දෙවරක් ත්වරණය f බෙදීම සිම්පල් m වරක් විස්ථාපනයේ d ගේ වර්ගමූලය. ඔන්න පළමු එකට දැම්මා. දෙවෙනි එකටත් ඉහත බලයම දුන්නම අපි බලමු මුගේ ත්වරණය f සමානයි ma දැම්මොත් f සමානයි 9යි m වරක් a සමානයි f බෙදීම 9යි m. ඒ නිසා එයා d දුරක් යද්දි ලබා ගන්නා ප්‍රවේගය v ඩෑෂ් වර්ග කියලා ගත්තොත් නිසලතාවයෙන් පටන් ගන්න දෙවරක් ත්වරණය f බෙදීම 9යි m වරක් විස්ථාපනය d ගේ වර්ගමූලය. ඒ අනුව මෙතන ගම්‍යතා p ලියන්න පුළුවන් m වරක් v m වරක් වර්ගමූල 2යි f සිම්පල් d බෙදීම සිම්පල් m පළවෙනි සමීකරණය. දෙවෙනි එකයි ගම්‍යතාව p ඩෑෂ් ලියන්න පුළුවන් m ට දානවා 9යි m වරක් වර්ගමූල 2යි කැපිටල් F
simple d බෙදීම 9යි simple n. මේක දෙවෙනි සමීකරණය. දැන් පුතා දෙවෙනි එක එකෙන් බෙදුවොත් ඔයාට පුළුවන් අලුත් ගම්මිතා හොයාගන්න. අලුත් ගම්මිතා හොයාගන්න. කොහොමයි කරන් තියෙන්නේ? දෙන බලය එකමයි. F බලයක් දීලා තියෙන්නේ. වෙනසකට තියෙන ස්කන්ධ දෙකක්. ස්කන්ධ අඩු එක වැඩි ප්‍රවේගයකුත් ස්කන්ධ අඩු එක අඩු ප්‍රවේගයකුත් වෙනසේ තමයි ගම්මිතා ලබා ගන්න. ඒ අනුව ඔබ සුළු කරලා බලන්න ඔතනින් පුළුවන් අපට උත්තරේ හොයාගන්න. සුළු කරලා බලන්න. ඒකෙන් පස්සේ 30 වෙනි ගාන අහනවා. 30 වෙනි ගාන බලමු අපි. 30 වෙනි ගාන බලමු. බිත්තියක් දෙසින් ඊට ලම්බකව යූපය යුතුව ඉවතර ළමයෙකු. යක් අඳගමයි පොට්ටකට ළමයෙකු ඉන්නවා. ඉවතට චලිත වන ළමයෙකු එකාකාර යම් සංඛ්‍යාතු ශබ්දයක් නිකුත් කරනවලු. ළමයා චලිත වන දෙස සිට සිටින මිනිසෙකු. ළමයා චලිත වන දෙස සිටින මෙන්න මෙතන ඉන්න මිනිසෙකුට මතක තියාගන්න මේ F නෝට් සරය නිකුත් කරමින් මෙහෙට එද්දී එමගින් F1 සංඛ්‍යාතයක් මූට හෙනවා. ඒ වගේ මෙයා නිකුත් කරන සරයෙන් ශක්තියෙන් මෙහෙට ගිහිලා වැඩිලා එයත් නැවත මෙහාට එනවා F2 සංඛ්‍යාතයකින්. අපි ඉස්සෙල්ලාම F1 බලමු. මෙන්න මේ නිරීක්ෂකයා N2 කියලා ගත්තොත් මෙයා N1 කියලා ගත්තොත් N2ට ඇහෙන F1 ගාමු අපි. F1 හොයමු N2ට ශ්‍රවණය වෙන. එතනදී ප්‍රභවය මිනිසා N1 නිරීක්ෂකයා N2 නිසලයි. ඒ නිසා ධ්වනිය ඩොප්ලර් ඉෆෙක්ට් දැම්මොත් V බෙදීම ඉර යට ප්‍රභවය චලිත වන නිසා නිරීක්ෂකයා දෙසට V ඍණ U වෙනවා. වැඩි කිරීම F නෝට් සංඛ්‍යාතය. මෙන්න ළමයා නිරීක්ෂකයා දෙස දුවද්දී නිරීක්ෂකයාට ඍජුව එන සංඛ්‍යාතය. අපි ඊට පස්සේ බලමු මෙන්න මේ බාධකයේ වදින සංඛ්‍යාතය F1 dash නම් F1 dash කොච්චරද කියලා. නිරීක්ෂකයා බාධකයෙන් ඉවතට යන්නේ. ඒ නිසා F1 dash හොයද්දී බාධකය කියන්නේ මෙන්න මෙතන නිරීක්ෂකයා දැන් මෙන්න මෙයා නිරීක්ෂකයෙක් කියලා හිතන්න. මෙයා නිසලයි. මෙයා බිත්තියෙන් ඉවතට යද්දී ප්‍රභවය නිරීක්ෂකයන් ඉවතට යන නිසා නිරීක්ෂකයා නිසලයි V බෙදීම නිරීක්ෂකයා ඉවතට යන නිසා තරංගායමේ වැඩි වෙනවා V දන U වරක් F නෝට් වෙනවා. ඔය තියෙන්නේ බිත්තියේ වදින සංඛ්‍යාතය. බිත්තියේ වදින සංඛ්‍යාතය. එය වැඩි නැවත රිෆ්ලෙක්ට් වෙනකොට F2 ලෙස නිරීක්ෂකයාට ශ්‍රවණය වෙනවා. N2ට. එහිදී එය දෘශ්‍යමාන වෙන්නේ ප්‍රභවය නිසලයි. බිත්තිය ප්‍රභවය. N2 නිසලයි. එන්නේ V බෙදීම බාධකයේ බිත්තිය චලිත වෙන්නේ නැහැනේ. බිත්තිය චලිත නොවීම නිසා V බෙදීම තරංගායම වෙනසක් වෙන්නේ නැහැ. V වරක් F1 dash නැත්තම් මෙතනින් පේනවා F2 N2ට ශ්‍රවණය වෙන්නේ දෙවන නිරීක්ෂකයා නිසලයි. ඒ නිසා මේ F1 dash-මයි. F1 dash-මයි. නැත්තම් V බෙදීම V දන U වරක් F නෝට්. එම නිසා ඩෙල්ටා F හොයන්න පුළුවන්. ඩෙල්ටා F හොයන්න පුළුවන්. මෙන්න මේ විදිහට. මෙන්න මේ දෙකේ වෙනසෙන්. ඒ අනුව F1 N2ට ශ්‍රවණය වෙන එකෙන් F2 N2ට ශ්‍රවණය අඩු කරමු අපි. V බෙදීම V ඍණ U වරක් F නෝට් ගෙන් අඩු වෙන්න ඕන.
v බෙදීම v ධන u වරක් f not. කුඩා පොදු ගුණාකාරය ගත්තොත් v වර්ග ඍණ u වර්ග මෙතන v වැඩි වෙනවා v ධන u ගෙන් මෙතන v වැඩි වෙනවා v ඍණ u ගෙන් වැඩි කිරීම f not සුළු කරොත් ඉරයට v වර්ග ඍණ u වර්ග f not මෙතන ගත්තොත් මෙතන v වර්ගයට මේ v වර්ග කපල යනවා ඊළඟට ඉර උඩ එනවා වරහන් ඉවත් කරොත් මෙතන uv මෙතනත් එනවා ඍණ වරක් ධන වෙලා 2 uv පදයක් 2 uv පදයක් එනවා 30 වෙනි එකට මන් දීපු උත්තරේ වැරදිද උඩයට උත්තරේ වැරදිලා වගේනේ පොඩි අවුලක් තියෙන වගේ දීපු උත්තරේනේ බිත්තිය දෙසින් ලම්බක යුගයෙන් විතර චලිත වෙන බිත්තිය දෙසින් ලම්බක ප්‍රශ්නයක් නැහැ හෝ හරි තප්පරයක් දෙන්න f කියන්නේ ළමයාට නුගසුමක් ඇහෙනවලු එතකොට මෙන්න මේ ඩෙල්ටා f තමයි f කියලා දීලා හරි හදපෙදී හරි මේ f කියන්නේ නුගසුම මේකෙන් අපි f not උක්ත කරන්නයි ඕනේ හදපෙදී හරි ඒ අනුව f not උක්ත කරොත් දීපු උත්තරය එනවා f වරක් අපිට ලියන්න පුළුවන් v වර්ග ඍණ u වර්ග බෙදීම 2 u දීපු උත්තරය හරි අහලා තියෙන්නේ f කියන නුගසුම් සංඛ්‍යාත ඇසුරෙන් නිකුත් කළ f not අගය මම මේ නිකුත් කරන සර f not කියලා ගත්ත හොයන්න තියෙන f not උත්තර කරාම උත්තරය ලැබෙනවා අවශ්‍ය උත්තරය ලියා ගන්න ඒකෙන් පස්සේ කීයද ඕන 15 වෙනි ගාන සසනි හදිසි කටේ පොඩ්ඩක් කියන්න මොකද ඔයාලා මැසේජ් එකක් දාන තාම මැසේජ් ගොඩක් වැටෙනවා ඊට පස්සේ දාප් එක වැහිලා යනවා උඩ තව ගොඩක් ඇති හදිසි කට්ටියට අග්ගල මයික් එක ඔන් කරලා මෙන්න මේක හදන්න කියලා මම හදන්නවා මැසේජ් සමහර වැහෙනවා එකක් බලනකොට ඒක හදද්දි තව 10ක් විතර ගිහිල්ලා ඉවරයි 15 වෙනි ගාන අහලා තියෙනවා බලමු අන්නාද නලයක් තුල පීඩන විචලනය වැඩි වන්නේ අපි දන්නවා කෙලවරක් වහපු නලයක් ගත්තොත් මෙන්න මෙතන තමයි අංශු කම්පන විස්ථාපනය වැඩිම මෙන්න මෙතන තමයි අංශු කම්පන විස්තාරය අඩුම ඒ විදිහට විස්තාරය උපරිමයක සිට ක්‍රමානුකූලව අඩුවීමක් සිද්ධ වෙනවා ඒ වගේ මෙන්න මෙතන තමයි P අඩුම පීඩනයේ අඩුම මෙන්න මෙතන අංශු කම්පන විස්තාරය අවම වුණාට P max වෙනවා නලයක අංශු කම්පන නිෂ්පන්දය පීඩන ප්‍රස්පන්දයක් නලයක අංශු කම්පන ප්‍රස්පන්දය පීඩන නිෂ්පන්දයක් ඒ නිසා අන්නද නලයක් තුල පීඩන විචලනය වැඩි වන්නේ අංශු කම්පන නිෂ්පන්දයේදී ඒ ප්‍රකාශය හරි හැබැයි පොඩි ගැටලුවක් තියෙන හෝ මෙන්න මෙතන ඉස්සර වැරද්දක් තියෙනවා මක්නිසාදයක් වැඩිම චලනයක් ඇත්තේ නිෂ්පන්දකම් ප්‍රකාශ වැරදි මෙතනට නම් පොඩි ආතල් එකක් දීලා බාස් ගාලා වැඩේ කණ පිට ගහලා තියෙනවා මෙන්න මෙතන ඒ නිසා ඒ ප්‍රකාශය වැරදි භාගයක් වැරදි කරන් යන්නේ දෙන ලද සරසුලක් සමග අන්නාදන වාතකන්දක දිග
යන්තම් වැඩි කළ විට අඩු කළ විට ස්පන්ද ඇසේ. ස්පන්ද ඇහෙන්නේ නැහැ. ස්පන්දයක් ඇහෙන්න නම් සංඛ්‍යාවේ සුළු වෙනසක් වෙනවා. බටය අපි හිතමු අනුනාදික මේක නම් නිවැරදි දුර ඊට චූටක් අඩු වුණා. ඊට චූටක් වැඩි වුණත් ඔබ මෙහිදී භාවිත කරන සරසුල F නම් මේ බටෙන් ඇහෙන්නේ Fම තමයි. හැබැයි මේක නම් නිවැරදි දිග මෙතනදී වැඩිම හඬක් ඇහෙනවා. වැඩි හඬක් ඇහෙනවා. මේ අවස්ථාව දිග අඩු වුණත් ඕනට දිග වැඩි වුණත් සාපේක්ෂව අඩු හඬක් ඇහෙන්නේ. හඬ අඩු වෙනවා. එහෙමයි කියලා මෙයා F සරසුලක් කම්පණය කරද්දී මේක F1 මේක F2 වෙන්නේ. මේ සරසුලේ සංඛ්‍යාතයෙන්මයි නලයත් හඬලන්නේ. එහිදී නොගැලපෙන දිගක් පැවතීම හේතුවෙන් සාපේක්ෂව අනුනාද වීමේ හැකියාව අඩුයි. අඩු විස්තාරයකින් තමයි අනුනාද වීම සිද්ධ වෙන්නේ. අඩු විස්තාරයකින්. C ප්‍රකාශය බාධක ලෙස ක්‍රියා කරන ගොඩනැගිලි කුඩා සංඛ්‍යාත ශබ්ද ශ්‍රාවිතවලට බලපානුයේ අධි සංඛ්‍යාත ශබ්ද ශ්‍රාවිතවලට වඩා අඩු ප්‍රමාණයෙන්. මක්නිසාදයක් කුඩා සංඛ්‍යාත ශබ්දවලට මෙතන පොඩි අවුලක් තියෙනවා. මල විකාරයක් කියන්නේ. කුඩා සංඛ්‍යාත ශබ්දවලට විශාල දෝල විස්තරයන්ට එහෙම කතාවක් නැහැ. ඔබට F සංඛ්‍යාතය අපි හිතමු 512ක සරයක් නම් සෙමෙන් පහර දුන්නොත් අඩු විස්තර. හයියෙන් පහර දුන්නොත් වැඩි විස්තර. ඔබ ඒ කලම්බණය කරන ප්‍රමාණය මත නැත්නම් ඔබ විසින් වැඩි ශක්තියක් ලබා දීමේදී එය වැඩි විස්තරයෙන් වැඩි කාලයක් කම්පණය වෙනවා. අඩු ශක්තියක් දුන්නම එය අඩු විස්තරයකින් අඩු කාලයක් කම්පණය වෙනවා. එතනදී මෙන්න මේ කොටසේ දෝෂයක් තියෙනවා. ඒ නිසා C ප්‍රකාශයේ දෝෂ සහගතයි. දෝෂ සහගතයි. ඒ නිසා ABC සියල්ලම අසත්‍යයි. ABC සියල්ලම අසත්‍යයි. ඒකෙන් පස්සේ තව මොනවද? 35 ගාන සෙට් මාහන 35 කියන්නේ මොකක්ද? 35 බලමු මොකද්ද මේ කියන්නේ කියලා. රූපේ දක්වා ඇති පරිදි තිරස්තලයක් මත වස්තුවක් රඳවා ඇත්තේ කප්පියක් වටා තන්තුවක් දමලා තන්තුව v වේගයෙන් පහළට අදින විට මේ මොහොතේදී මෙයාට මේ පැත්තට v ප්‍රවේගයක් තිබ්බොත් එමගින් මෙහෙට ලැබෙන ප්‍රවේග සංරචකය v sin theta. ඒ නිසා ඔබ මේක අදින මොහොතේ ඒ ෂණික මොහොතේ මෙයාට තිරසට v sin theta ලැබෙනවා. ඒක අදින මොහොතේ ඊටමත් අංශු මාත්‍ර කාලයක් තුලයි නිරීක්ෂණය වෙන්නේ. තව මොහොතකින් සම්පූර්ණ වෙනස් වෙනවා. ඒ ආරම්භක ෂණික මොහොතේ විතරයි ඔය වේගය ලැබෙන්නේ. ඊට පස්සේ යාළුවෙක් අහනවා 31 වෙනි ගාන. 31ද කීයද? 32ද? හදිස්සි කට්ටියට අක්කල් ප්‍රශ්න අහන්න. විසිනම් වෙනි ගාන අහනවා 29 පොඩි ලොජික් එකක් අපි එකක් බලමු. 29 රූපේ දක්වති පරිදි කිලෝ 5ක ස්කන්ධයෙන් යුතු වස්තුවක් සුමට තිරස්තලයක් මත්නවා. අපි මෙහෙම කරමු. නිව්ටන් 6ක බලයක් දෙද්දී අහන්නේ කිලෝ 5 සහ කිලෝ 6 අතර ඝර්ෂණ සංගුණකයක් දීලා තියෙනවා. චූටි වැඩක් බලමු අපි ඉස්සෙල්ලා.
මෙන්න මෙතන සීමාකාරී ඝර්ෂණ බලය පොඩ්ඩක් හොයලා බලමු. මට නෑ හොයන්න හිතෙනවා. mu r වලින්. mu 4න් 1යි අවිලං ප්‍රතික්‍රියාව බරට සමානයි නිව්ටන් 40යි නිව්ටන් 20ක බලයක් දෙන්න පුළුවන් තලයට. කිලෝ 4ට නිව්ටන් 4ක් නිව්ටන් 20ක් දුන්නොත් F සමානයි ma දාලා ලැබිය හැකි ත්වරණය හොයාගන්න පුළුවන්. F සමානයි ma දැම්මොත් 20 සමානයි 4 වරක් A සමානයි 5යි ms වෙන 2යි. මගේ ඔළුවේ එහෙම එකක් තියෙනවා දැන්. මෙයාට යන්න පුළුවන් උපරිම ත්වරණය 5යි. අපි හිතමු අපි මේ දෙන නිව්ටන් 6 සංයුක්තයට දාලා බලමු මොකද වෙන්නේ කියලා. සංයුක්තයට දැම්මොත් F සමානයි ma පහළ පෘෂ්ඨය සුමටයි දෙන බලය නිව්ටන් 6 සමානයි ස්කන්ධය 5යි 4යි 9 වරක් A සමානයි 2 බෙදීම 3යි පුංචි ත්වරණයක් තියෙනවා. ඒ කියන්නේ අපි මේ දෙන බලය මගින් ලැබෙන ත්වරණය සීමාකාරී අවස්ථාවේ දෙන ත්වරණට ගොඩක් අඩුයි. ඒ නිසා කිලෝ 5 මත කිලෝ 4 පවතිද්දී මෙම පුංචි ත්වරණයට අවශ්‍ය බලය රළු තලයෙන් සපයන නිසා පෘෂ්ඨ අතර චලිතයක් වෙන්නේ. ඒ නිසා මෙතනදී ඔය කියන කාල ප්‍රාන්තර තුළ වස්තුව චලිත වීමේදී ඝර්ෂණයෙන් කාර්යයක් වෙන්නේ නැහැ. හේතුව ස්ථිතික ඝර්ෂණයෙන් ශක්තියක් හානි වෙන්නේ නැහැ නේ. ගතික ඝර්ෂණයෙන් ගියොත් තමයි හානි වෙන්නේ. මෙතන පෘෂ්ඨ දෙක අතර සර්පණයක් සිදු වුවොත් ලිස්සුවොත් අන්න ගතික ඝර්ෂණයෙන් ශක්තිය හානි වෙනවා. මෙතනදී ස්ථිතික ඝර්ෂණ බලයක් තියෙන්නේ ස්ථිතික ඝර්ෂණ බලයෙන් ශක්ති හානියක් වෙන්නේ නැහැ. ඒ නිසා මෙතනදී කාර්යයක් සිදු වෙන්නේ නැත. හේතුව ලිස්සීමක් වෙන්නේ නැහැ. සීමාකාරී බලයෙන් පහක තරණයක් දෙන්න පුළුවන්. ඔය දෙන පුංචි බලයෙන් යන්නේ එකටත් වඩා අඩු තරණයකින් නිසා එම තරණේ යෑමට අවශ්‍ය බලය රළු තලයට පහසුවෙන්ම දෙන්න පුළුවන්. රළු තලයේ නිව්ටන් 20ක් දක්වා යන්න පුළුවන්. 20ක් නැතුව ඊට අඩු බලයක් ලබා දෙමින් මේ ස්කන්ධය චලිත කරන්න පුළුවන්. එහිදී ස්ථිතික අවස්ථාවේ පැවතීම හේතුවෙන් එම පෘෂ්ඨ අතර ඝර්ෂණයෙන් ශක්ති හානියක් වෙන්නේ නැත. උත්තරය 5. ශක්ති හානිය වෙන තිබ්බ මෙතන ලිස්සීමක් වුණා නම් මේ පෘෂ්ඨ අතර ගතික ඝර්ෂණ යටතේ විස්ථාපනයක් වුණා නම් අන්න අපට පුළුවන් සිදුවෙච්ච ශක්ති හානියක් වාරගෙන. මෙතනදී ස්ථිතික ඝර්ෂණ බලයෙන් ශක්ති හානියක් වෙන්නේ නැත. ඒකෙන් පස්සේ කියදාන්නේ 32 බලමු. 32 කීප දෙනෙක් ඇහුවා මම දැක්කා. 32 වෙනි ගාන බලමු. 32 තියෙන පොඩ සුළු කරන් තියෙන මම හදන හැටි කියන්නම්. දෙයියනේ කියලා සුළු කරගන්න. හදන හැටි කියලා දෙන්න. සාමාන්‍ය ද්‍රවමානයක් පොඩි රූපයක් අඳගමු. මේ තියෙන ද්‍රවමානයක්. ඔන්න ඔය ද්‍රවමානය ගානේ කියනවා ඝනත්ව වැඩි ද්‍රවයක ගිල්ලුවොත් පොඩ්ඩයි ගිලෙන්නේ. ඝනත්ව වැඩි ද්‍රවයක්. අපිට මෙන්න මේ ලෙවල් එක. සාපේක්ෂව 1.1000යි. ඝනත්ව අඩු ද්‍රවයක ගිල්ලුවොත් තමයි උපරිම ගිලෙන්නේ. අපි හිතමු මේ ලෙවල් එක 800යි. මේ තියෙන්නේ සාපේක්ෂ ඝනත්වයක්. පරිමාණයෙහි පරාසය වැඩි කිරීම සඳහා ද්‍රවයට ඉහළින් වූ ද්‍රවමානයේ කඳට කුඩා භාරයක් ඈඳූ විට ඈඳුවට පස්සේ ගානික අපිට මේ හරිය පොඩි බරක් ගැට ගැහුවා කියලා. මෙහෙන් බරක් ගැට ගැහුවට පස්සේ අලුත් තත්ත්වම වෙනස් පාටකින් අදින්නම්. ජලය තුල ගිල්ලූ විට ජලය තුල ගිල්ලුවම මෙතනටම ගිලෙනවා. මෙතනට ගැහුවකට තමයි අපි කැපිටල් mg ස්කන්ධයක්. අහන්නේ මෙන්න මෙතනට ගිලී ඇති විට එම ද්‍රවයේ ඝනත්වය සාපේක්ෂ ඝනත්වය.
අපි මුල් අවස්ථාවට සමීකරණයක් දැම්මොත් මෙන්න මේ යට කොටසේ පරිමාව v0 උඩ කොටසේ පරිමාව v කියලා ගත්තොත් මුල් අවස්ථාවේ ද්‍රව්‍යමානය 1000ක ද්‍රවයක් තුල ගිලී ඇති විට v0 1000 වරක් g සමාන කරමු ද්‍රව්‍යමානයේ බර අපි m කියලා ගත්තොත් mg. ඒ වගේම 800ක් වෙච්ච ද්‍රවයේ ගිල්ලූ විට v0 ධන v වරක් 800යි g සමානයි mg කියලා ලියමු. මෙන්න පළමු අවස්ථා සමීකරණ දෙක. වෙනත් භාරයක් ගැට ගැසීමෙන් පස්සේ ජලය තුල ගිල්ලුවම 800 ලකුණු දක්වා ගිල්නවලු. එතකොට v0 ධන v වරක් 800 සලකුණ දක්වා ගිලුණා ජලය තුලදී සමාන කරන්න කැපිටල් M ධන සිම්පල් M වරක් g. ඔන්න තුන්වෙනි සමීකරණය. ඒ වගේම අහන්නේ 1000 සලකුණ දක්වා ගිලෙන්න ද්‍රවය එහිදී v0 වරක් ρ සාපේක්ෂය ලිව්වොත් වරක් 1000 සමාන කරන්න කැපිටල් M ධන සිම්පල් M වරක් g. ඔන්න තර්ක ටික. දෙවන අවස්ථාවේ ජලය තුල ගිල්ලුවම 800 දක්වා ගිල්නවා කියන්නේ ගිල්නු පරිමාව ජලය තුල ගිල්වද්දී මෙන්න මේ යට කොටසේ පරිමාව උදා මම v0 කියලා ගත්තා. උඩ කොටසේ පරිමාව v කියලා ගත්තා. ඔන්න ඔය සමීකරණ ටික විසඳන එකයි තියෙන්නේ. ඔබට මෙන්න මේ 1 හා 2 සමාන කරලා එක සමීකරණයක් ගන්න. ඊට පස්සේ 3 හා 4 සමාන කරලා තව සමීකරණයක් ගන්න. ඔතනින් වැඩේ කොට දා ගන්න පුළුවන්. නැත්තම් ওই ටික විසඳන්න. ඔය ටික විසඳන්න. ඔන්න සමීකරණ සෙට් එක. ඔය මං කිව්වේ හදන විදිය දෙයියනේ කියලා සුළු කරගන්න. ඔච්චරයි භෞතික විද්‍යාව. ඔතනින් පස්සේ තියෙන්නේ සුළු කිරීමේ විද්‍යාව. බලන්න සමීකරණ හතරක් තියෙනවා. නොදන්න පද හතරක් තියෙනවානේ. v0 ඉන්නවා, v ඉන්නවා, m ඉන්නවා, කැපිටල් m ඉන්නවා. ඒ නිසා අපිට මොන හරි කරගන්න පුළුවන් මෙතන. සුළු කළ උත්තරයට යන්න. සඳරු 24 වෙනි ගානක් අහනවා. 24 හදන ක්‍රමයේ කිව්වම් පොඩ්ඩක් try කරන් දාන්න try එකක් දාන්න. ආට පුළුවන් අනිවාර්යයෙන්. 24 වෙනි ගාන බලමු. 24 වෙනි ගාන. උදා ටෙස්ට් පේපර්ස් මොන වැඩේ තිබ්බත් ලියන්න. ලකුණු අඩු වෙනකොට ඒකට උපක්‍රම හොයන්න. බය වෙන්න එපා. තව මාස 3ක් යද්දී ඔයාලට පෙනේ. තාම ප්‍රැක්ටිස් එක මදි අපට. තාම MCQ 50ක් එක දිගට කරන්න මදි. අනිත් එක තමයි ඊළඟ ප්‍රෙෂර් එක ඔය අර අපි පැය 5ක් ලියවද්දී මුල් පැය 3 හෙම්බත් වෙලා ඉඳද්දී MCQ කරනකොට සමහර 40ක් ගහන එක යන 30ක් ගහ ගන්නත් බෑ. අන්නේ අත්දැකීම ටිකක් ගන්න එකට හුරු වෙන. එක්සෑම් එකෙත් ඔහොම එක්සෑම් එකෙත් MCQ පේපර් එකකදී භාගයක් අධි හෙම්බත් වෙනවා. ඒ එක්ස්පීරියන්ස් එක ගන්න. රචනා පේපර් එක කරලා එදාටම MCQ ලියන හරි අමාරුයි. ඔළුවට අමාරුයි. ඒ ප්‍රෙෂර් එක ටික ටික හුරු වෙන්න. ඔක ගෙදර ගිහිල්ලා හරි වෙන වෙලාවක කරන සෑහෙන වදින්න පුළුවන්. අපි ඊළඟ ගන්නට යමු. අවශ්‍ය ප්‍රැක්ටිස් එක. ඔය ගියසරේ ආපු රිවිෂන් ආපු කෙනකින් අහලා බලන්න අන්තිම ක්ලාස් එකේ ගත්තොත් පේපර් ගොඩෙන් 4න් 3ක් විතර හිටියේ ලකුණු 70න් එහා පැත්තට. ලකුණු 70 වලට හරි පොඩ්ඩයි. ලියලා ළමයි ෂෝක් කරලා හදා ගන්නවා. අපි හිතුවලා සෑහෙන ඉම්ප්‍රූව්මන්ට් එකක් ගන්නවා. දඩ බඩ ගාලා මාස 4-5 යනකොට. ලකුණු අඩු වුණාම ඔයත් පොඩ්ඩක් රිදිලා නෝට් එක බලලා ඊළඟ සැරේ ලකුණු 100ක් ගන්න විතර මහන්සිලා එන්න ඕනේ. එහෙම තමයි ටාගට් එකක් තියෙනත් ඕනේ. නිකන් ඔය ගොබ්බ සෙන්ලා වගේ ඇවිල්ලා අයියෝ මට බෑනේ කියලා ඉඳලා හරියන්නේ නැහැ. A හා B ලක්ෂ දෙකක් අතර කිලෝ 4ක ස්කන්ධ අංශුවක් සරල අනුවර්තී චලිතය දෙනවලු. කිලෝ 4ක්. AB අපි හිතුව මෙන්න මෙතන ස්ථානයේ P කියලා ගත්තොත් P ඇති පිට F1 බලයක් එනවලු
F1 බලයක් P සිට A දක්වා. P සිට A දක්වා F1 බලයක්. P සිට B දක්වා එනවා F2 බලයක්. අපි හිතුව මේ දුර x කියලා. විස්තරය A කියලා ගමු. ඒ අනුව F1 ලියන්න පුළුවන් F1 සමානයි දෙවරක් PA. PA කියන එක ලියන්න පුළුවන් ඕනනම් විස්තරය A ගෙන් x අඩු කරලා. ඒ වගේම F2 බලය ලියන්න පුළුවන් F2 බලය දෙවරක් PB. PB ලියන්න පුළුවන් A ධන x කියලා. ඒ අනුව P හිදී අපි මේ පැත්තට අංශුවට F සමානයි MA දැම්මොත් F2 ඍණ F1 සමානයි කිලෝ 4 වරක් ත්වරණය. F2ට ආදේශ කරොත් දෙවරක් A ධන x ඍණ දෙවරක් A ඍණ x සමානයි 4 වරක් A. මෙතනින් 2යි A 2යි A කපලා යනවා 2යි x ධන 2යි x සමානයි A. මේ කියනවා ඍණ ලකුණ යකමන්නේ A සමානයි x කියලා එනවා. මේකට A සමානයි ඍණ ඔමෙගා වර්ග x වගේ දෛශික මනින්දි මම මේ x දෛශිකය මෙහෙ තියෙන්නේ මම මේ දිශාව ධන ලෙස ලකුවොත් x දෛශිකයේ විරුද්ධ නිසා මේක දෛශික බවට පරිවර්තනය කරද්දී ඒ දෛශිකයේ සමාන ඍණ x දෛශිකය ලියන්න පුළුවන්. එම නිසා ඔමෙගා වර්ග සමානයි එකක් බව පේනවා. ඔමෙගා වර්ග. ඒ අනුව ආවර්තකාල t ලියන්නේ අපි 2යි බෙදීම ඔමෙගා ගෙන්. එම නිසා ආවර්තකාල t සමානයි 2යි බෙදීම ඔමෙගා 1යි. ඒ නිසා ආවර්තකාලයේ t සමානයි 2යි. එතනින් උත්තරයට යන්න පුළුවන්. පොඩි නෝට් එකක් දාගන්න හදපු විදිය. අර අපි PA දෛශිකය ලිව්වා A ඍණ x විශාලත්වය පාවිච්චි කරලා. PB දෛශිකය ලිව්වා A ධන x විශාලත්වය පාවිච්චි කරලා. ඕකයි කරගන්නවා. ඒකෙන් පස්සේ තමයි දහන්නේ කට්ටිය. විසි කියද 38 වෙනි ගාන අද හැදුව ප්‍රසංජිත් ගෙදර හිටියට මට කරන් දෙයක් නැහැ. උදේ වරුවේ අපි ගණන් ටිකක් සාකච්ඡා කරා. තව සාකච්ඡා නොකරපු ටික තමයි මේ සාකච්ඡා කරන්නේ. උදේ ආපු නැති කට්ටියට කරන් දෙයක්. තව යාළුවෙක් අහනවා අමාරු ගානක් කො මේ ගාන 43 වෙනි ගාන 43 වෙනි ගාන 43 වෙනි ගාන බලමු අපි. ස්කන්ධය කිලෝ 40 සහ 60 වන AB මිනිසින් දෙදෙනෙකු රූපයේ පරිදි 120ක් දිගින් වූ ලෑල්ලක් මත ඉන්නවලු. A නැමැත්තාට B මුණ ගැසෙන විට හරි ලේසි. හදන්න දෙයක් නැහැ. A හා B මුණ ගැසෙනවා නම් අපි හිතුව මේ තියෙන මුල් අවස්ථාව. මේ තියෙන මුල් අවස්ථාව. දැනට ඔන්න ඔය පද්ධතිය හොමින් දෙද්දි ඔයාලට පේනවා
ලෑල්ලේ ගුරුත්ව කේන්ද්‍රයයි 60 මිනිස්සාගේ ගුරුත්ව කේන්ද්‍රය එකම රේඛාවක තියෙන්නේ. බාහිර බලයක් ක්‍රියාත්මක නොවුනේ නම් සංයුත්තේ ගුරුත්ව කේන්ද්‍ර නොවෙනස් විය යුතුයි. එතන මේ මිනිහා මෙතනට එනවා කියන්නේ 60යි 40 එකතැනට ආවා. එහෙනම් අනිවාර්යෙන් මේ ලෑල්ල හි ගුරුත්ව කේන්ද්‍රය මෙන්න මෙතනට යනවා. ලෑල්ලේ ගුරුත්ව කේන්ද්‍රය මෙතනට යනවා. මොකද මිනිහා මෙතනට එනකොට අර කලින් ලෑල්ලේ 40යි 60යි එකම රේඛාවක තිබ්බා. මේ 40 මෙතනට ආවගෙන දැන් 60යි 40 එකම රේඛාවේ නම් පද්ධතියේ සමස්ත ගුරුත්ව කේන්ද්‍රය නොවෙනස් වීමට මේ කිලෝ 40 මෙන්න මෙතනට යන්න ඕනේ. ඒ කියන්නේ ගුරුත්ව කේන්ද්‍රය මෙතනට යනවා කියන්නේ දෙදෙනා ලෑල්ලේ දකුණු කෙළවරේ ඉන්නේ. මෙන්න මේ වගේ තත්ත්වයක් දැන් උදා වෙන්නේ. කිලෝ 60 මිනිහයි කිලෝ 40 මිනිහයි දෙන්න මෙතනට එද්දි ලෑල්ලේ ගුරුත්ව කේන්ද්‍රය නැත්නම් ලෑල්ලේ කිලෝ 40 මෙන්න මෙතනට එනවා. එතකොට තමයි පද්ධතිය කලින් සිද්ධියෙන් වෙන්නේ. මොකද කලින් හොඳට බලන්න පුතා මේ රූපේ දිහා හරි ලොජිකලි ගන්න තියෙන මේක. කලින් මෙන්න මෙතන කිලෝ 60කුයි 40කුයි හිටියා. එක 40ක් උනේ ලෑල්ල. දැන් මෙතන හිටපු 40ක් මෙතනට ආවම ලෑල්ලේ 40ට එතන ඉන්න බෑ. පද්ධතිය ගුරුත්ව කේන්ද්‍රය නොවෙනස් වෙන ලෑල්ලේ 40 මෙතනට යනවා. මෙන්න මෙතනදී ඇත්තටම මෙන්න මේ වම්පස කෙළවරේ ඉන්න මිනිසා සහ ලෑල්ලේ ගුරුත්ව කේන්ද්‍රය හුවමාරු විය යුතුයි. එතකොට ලෑල්ලේ ගුරුත්ව කේන්ද්‍රය මෙතනට එනවා කියන්නේ අරුන් දෙන්නම ලෑල්ලේ දකුණු කෙළවරේ ඉන්නවා. ලෑල්ලේ දකුණු කෙළවරට ගිහිල්ලා තියෙනවා. ලොජිකලි ගන්න පුළුවන්. සුළුකන් ලේසියෙන් තමයි මෙහෙම ස්කන්ධ දීලා තියෙන්නේ. පද්ධතියට බාහිර බලයක් ක්‍රියාත්මක නොවේ නම් සමස්ත පද්ධතියේ ගුරුත්ව කේන්ද්‍රය නොවෙනස් විය යුතුයි. ස්කන්ධ හෙට මෙහෙට මූව් වෙන්න පුළුවන්. එහෙත් සමස්ත පද්ධතියේ ගුරුත්ව කේන්ද්‍රය අචලව පැවතිය යුතුයි. දැන් බලන්න ලෑල්ලේ ගුරුත්ව කේන්ද්‍රය මෙතනට ආවනම් 60 මිනිහයි 40 මිනිහ මෙතනට ආවනම් කලින් පද්ධතියේ ස්කන්ධ ව්‍යාප්තියමයි තියෙන්නේ. ඒ කියන්නේ සමස්ත ගුරුත්ව කේන්ද්‍රය වෙනස් වෙලා නැහැ. සමස්ත ගුරුත්ව කේන්ද්‍රය වෙනස් වෙලා නැහැ. හතලිස් හතරවෙනි ගාන අහනවා සෙත්නා 44 කොහෙද තිබ්බේ 44 වෙනි ගාන පොඩ්ඩක් බලමු. හතලිස් හතරවෙනි ගානේ ස්ථිතිග්‍රාහ්‍ය සම්පූර්ණ 0.2යි ගතික 0.15ක් වන තලයක් තුල කප්පියට නිව්ටන් 24ක බලයක් දෙනවලු. ගානේ හන්නේ B චලිත ත්වරණය. අපි මෙතන චුට්ටක් බලමු මොකද වෙන්නේ කියලා. මෙන්න මෙතන තලයට දිය හැකි උපරිම ඝර්ෂණ බලය බලමු F සමානයි mu r අනුව කොච්චරද කියලා. ඒ අනුව මෙම තලය මගින් සපයන්න පුළුවන් ඝර්ෂණ බලය මෙයා චලිත වෙන්න ගත්ත මේ බල නිසා මු චලිත වෙනවා නම් චලිත කොට පැත්තට දාමු සීමාකාරී සංගුණක දාලා බලමු ඝර්ෂණ බලය කීයද කියලා mu 0.2යි ඒගේ ස්කන්ධය කිලෝ 1යි කියන්නේ නිව්ටන් 10යි ඒ කියන්නේ නිව්ටන් 2ක බලයක් නිව්ටන් 2ක බලයක් තමයි සැපෙන්නේ මෙන්න මෙතන මෙම තලයට මෙයා යන්න හැදුවොත් මෙහෙට දෙන්න පුළුවන් උපරිම බලය නිව්ටන් 2යි මෙහෙට එනවා 2ක බලයක් මෙන්න මෙතන ඝර්ෂණ බලය F සමානයි mu r දාලා හෙව්වොත් mu සීමාකාරී විට 0.2යි අභිලම් ප්‍රතික්‍රියාව වෙනවා මේ දෙකේම බර කිලෝ 4ක් කියන්නේ නිව්ටන් 40ක් ඒ කියන්නේ නිව්ටන් 8ක බලයක් මෙම පහළ පෘෂ්ඨයට දෙන්න පුළුවන් නිව්ටන් 8ක බලයක් එතකොට උඩ පෘෂ්ඨය මගින් මෙහෙට දෙන නිව්ටන් 2ක බලයක් එම 2ක බලය මේ පහළ පෘෂ්ඨය නිව්ටන් 8ක් දෙන්න පුළුවන් එතකොට යට පෘෂ්ඨයට චලිතයට විරුද්ධ 8ක් දෙන්න පුළුවන් වෙද්දී ඔබ වස්තුවක නිව්ටන් 2ක බලයක් දෙද්දී තලයට දිය හැකි F max අගය නිව්ටන් 8ක් නම්
මේක චලිත වෙන්නේ නැහැ. හේතුව එහිදී තලයේ විසින් නිව්ටන් 2ක බලයක් ලබා දෙමින් මෙම බලය සන්තුලනය කරනවා. මොකද නිව්ටන් 2ක බලය F සීමාකාරී අගයට වඩා අඩු නිසා ඔබ මේ B ස්කන්ධ නිව්ටන් 2ක් තමයි දිය හැකි උපරිම අගය. ගතික වුණොත් එහෙම මේ සංගුණ කැරති ලැබෙන අගය ඊටත් අඩුයි. මෙම සීමාකාරී අගය ලබා දුන්නත් B ව තිරස් පහළ පෘෂ්ඨය මත චලිත කරව ගන්න බෑ. හේතුව පහළ පෘෂ්ඨයට දෙන්න පුළුවන් නිව්ටන් 8ක බලයක්. ඒ නිසා ඔබ ඒ යොදාගෙන නිව්ටන් 2ක බලයක් දෙද්දී පහළ පෘෂ්ඨයේ නිව්ටන් 2ක් බලාත්මක වෙමින් චලිතය මැඩපවත්වන නිසා B චලිත නොවේ. B චලිත නොවේ. ඒ චලිත වෙන්න පුළුවන්. ඒ චලිත වෙනවා මෙතනදී ගතික ඝර්ෂණ බලය යටතේ. මොකද 24ක බලයක් දෙන්න නිසා මෙයාට නිව්ටන් 12ක් එනවා. ඒ චලිත වෙනවා. ඒ චලිත වෙද්දී ඒකේ තරණය හොයාගන්න පුළුවන්. F ගතික එන්නේ 0.5 වරක් උගේ බර නිව්ටන් 10 නිසා ඒකෑෂම් 5යි. F සමානයි ma දැම්මොත් නිව්ටන් 12ක් තන්තුවෙන් ලැබෙනවා. ඍණ ඒකෑෂම් 5 සමානයි 1 වරක් a. ඕකෙන් පුළුවන් කැපිටල් A චලිත ත්වරණය හොයාගන්න. කැපිටල් A චලිත ත්වරණය හොයාගන්න පුළුවන්. උඩ තියෙන ස්කන්ධය ගතික අවස්ථාවට ගන්න පුළුවන්. හැබැයි යට පෘෂ්ඨය මත තියෙන ස්කන්ධයට උඩ පෘෂ්ඨයෙන් දෙන ඝර්ෂණ බලය චලිත පෙළඹුම් බලයක් වෙනවා. එම චලිත පෙළඹුම් බලය සීමාකාරී ඝර්ෂණ බලය වන පහළ පෘෂ්ඨයේ අගය ඉතා විශාල හින්දා බොහොම පහසුවෙන් මැඩපවත්වන්න පුළුවන්. ඒ නිසා B චලිත වෙන්නේ B මත A පමණක් චලිත වෙනවා. B මත A පමණක් චලිත වෙනවා. තව මොනවද තියෙන්නේ? හතලිස් පස්වෙනි ගාන හදන විදිහ කියන්න හදන්න සුළු කිරීම තියෙන ටිකක්. 45 වෙනි ගාන අහනවා. 45 වෙනි ගාන ටිකක් දිගට සුළු කරන්න තමයි තියෙන්නේ. හදන විදිහ කියන්න. අමාරුවක් නෑ. ඔක්කොම ගණන් අමාරු නෑ. ඔක්කොම ටික හදලා තියෙන්නේ. සමහර ගාන හරි ලේසි. මෙන්න මෙතන අපි ටිකක් ලොකුවට රූපය අඳගත්තොත්. මෙන්න මේවට ලොකුවට රූපය අඳගත්තොත්. කිරණයක් රූපය පරිදි සෙන්ටිමීටර් 2ක් දුරකින් පතනය කරනවා. කෝණෙත් දීලා තියෙන්නේ. කෝණෙත් දීලා තියෙන්නේ. මෙන්න මෙතනදී කෝණෙත් දීපු නිසා මෙතන රිස්සන් ලියමේ දාලා මෙන්න මේ වදින නැත්නම් මෙන්න මෙතන රිස්සන් ලියමේ දාලා මෙතන කෝණේ හොයාගන්න. ඊට පස්සේ මේ දුර දන්න නිසා භාගයයි සෙන්ටිමීටරනේ. මෙතන බැලුවම් පේනවා ගණන් හැදුවට පස්සේ වදින්නේ අවදි කෝණයට වඩා වැඩි කෝණයකින්. ඒ ප්‍රතිඵලයට සෝය කිරණය මෙන්න මෙහෙ වදිනවා. ඊට පස්සේ ඕක වැදිලා පූර්ණ අභ්‍යන්තර පරාවර්ත ලැබෙන මෙහෙ වදිනවා. ඔන්න ඔහොම ගැටි ගැටි යනවා. ඔයා කරන්න ඕන මෙන්න මෙතන දුර හොයාගන්න. ඒකෙන් මේ දුර හොයාගන්න. ඊට පස්සේ ත්‍රිකෝණමිති අනුව මේ කෝණය ඇල්ෆා නම් මේ කෝණය ඇල්ෆා ඔය ත්‍රිකෝණ දෙක මෙන්න මේ ත්‍රිකෝණයයි මේ ත්‍රිකෝණය සමරූපී නිසා ඔබට මේ උස දන්න නිසා මේ උස දන්න හින්දා මොකද සෙන්ටිමීටරක විශ්කම්භයක් නිසා මේ දිගත් සෙන්ටිමීටරයක් සෙන්ටිමීටර භාගයක් ඒ නිසා ඔබට මේ දුර දන්නව නම් y කියලා මේ දුර ඒ වගේ දෙගුණයක් වෙනවා මේ දුර ඒ වගේ දෙගුණයක් වෙනවා ඉස්සෙල්ලා මෙන්න y වාගන්න මෙතන ඉස්සෙල්ලා ලියමේ දැම්මොත් වර්තනාංකයේ 4 බෙදීම 3 සමානයි sin θ බෙදීම sin r sin θ දීලා තියෙනවා 4 බෙදීම 5 වරක් sin r 4ට 4 යනවා sin r සමානයි 3 බෙදීම 5යි. ඒ නිසා මේ කෝණය r හොයාගන්න 3 බෙදීම 5යි. ඒ නිසා සම්මුඛ පාදය දන්නවා sin r 3 බෙදීම 5 නම් tan r ලියන්න පුළුවන් 4 බෙදීම 5ක් වෙනවා. tan r බද්ධ පාද sin r මේක නම් tan r එන්නේ
3 බෙදීම 4ක් නේ. පායිථගොරස් ප්‍රමේය අනුව sin කියන්නේ 3 බෙදීම 5 නම් මේක 4ක් වෙනවා. ඒ අනුව tan ලියන්න පුළුවන් 3 බෙදීම 4යි. මෙතන ත්‍රිකෝණයෙන් tan r ලිව්වොත් 3 බෙදීම 4 සමානයි සම්මුඛ පාදයේ දශම 5 බෙදීම y. ඒ අනුව y ලියන්න පුළුවන් y සමානයි දශම 5 වැඩි කිරීම 4 බෙදීම 3යි. මෙතනින් සුළු කරාම 2ක් එනවා 2 බෙදීම 3ක් කියනවා. ඒ අනුව මෙන්න මේ දිග හොයාගන්න. ඒකේ වගේ දෙගුණයක්. මේ දිග හොයාගෙන ඔහොම බලන්න වර්තන කීයක් සිද්ධ වෙනවද කියලා. මෙතන මුළු දිග 5යිනේ. 5ක දිග ඔස්සේ යද්දි බලන්න ඔහොම කීයක් වෙනවද කියලා. එතකොට උත්තරේ හම්බ වෙනවා. මෙතන y හෙව්වා කියන්නේ ගේම ඉවරයි. එතන y නම් මෙතන 2y හොයාගන්න ටංකා. දැන් y ගේ 2y ගේ එකතුව බලන්න. ඊට පස්සේ ඊළඟ වර්තනය වෙන්නේ තවත් 2y ගේ. මේ ටික එකතු කරලා බලන්න. ඒ එකතුව බලන්න 5ට වඩා වැඩිද අඩුද කියලා. අඩු නම් තවත් ඉස්සරහට යනවා. ඔහොම ටික ටික සුළු කරගෙන යන්න. ඕකයි වැඩේ කරන් තියෙන්නේ. මෙන්න මෙතනට ඉස්සෙල්ලීමේ දාලා මේ r කෝණය හොයාගෙන එමගින් මෙන්න මේ දුර සෙන්ටිමීටර් භාගයක් නම් මෙන්න මේ දුර හොයාගන්න. මෙන්න මේ දුර හොයාගන්න. ඊට පස්සේ එම දුරෙන් දෙගුණයක දුරකින් තමයි ඊට පස්සේ ගිහිල්ලා වදින්නේ. මොකද මේ විස්කම්භය සෙන්ටිමීටරයක්. ගහන්නේ හරි මැදට. ගහන්නේ හරි මැදට. ඔය කොහොම ප්ලෑන් කරන්න. ලස්සන ගන්න. චුට්ටක් සුළු කරන්න ඕන එකයි කේස් එක. ටිකක් සුළු කරන්න ඕන. 26 අමාශා 26ක් කන බලමු. 26 මොනවද තියෙන්නේ? නිකන් සුළු කිරීමක් තමයි තියෙන සීන් එක. බලමු මේ ගණන්. 27 වෙනි ගාන මම හදලා දාන ඇතරම වාශ්‍ය විදියමක් කරේ නෑ. ඒකයි මම එච්චරට අත ගැහුවේ නැත්තේ. මම ඒක හදලා දාන්න. අද හවස පන්ති උනේ 8:35ට එහෙම තමයි මේකට සෙට් උනේ. ගර්ෂණ සංඛ්‍යා 0.5ක් වූ රළු තලයක් තිරසට අංශක 30ක කෝණයෙන් ආනතයි. මේ කෝණය අංශක 30යි. තලයේ පාමුල සිට වස්තුවක් තලය ඔස්සේ ඉහළට ප්‍රක්ෂේපණය කරනකොට u ප්‍රවේගයෙන් අපි දන්නවා බරෙන් එනවා මෙහෙට mg sin 30ක සංරචකයක්. ගතික ඝර්ෂණ බලය මෙහෙට එනවා f. එලෙස u ප්‍රවේගයෙන් ප්‍රක්ෂේපණය කරනු ලැබේ u ප්‍රවේගයෙන් ප්‍රක්ෂේපණය කරන්න. වස්තුව නැවත ප්‍රක්ෂේපණය කරන ස්ථාන පැමිණෙන්නේ v වේගයක් සහිතව නම් අපි දන්නවා මෙහෙම දෙයක්. දැන් මේක දිගේ ඔහොම යනවා ඝර්ෂණයට ශක්ති හානි කරන්. ගිහිල්ලා මෙතනදී වේගේ බිඳු වෙලා නැවත මේ පැත්තට එනවා. ඒ එන ගමන ගත්තොත් එවිට මෙහෙට එනවා කොහොමත් mg sin 30ක සංරචකය ගතික ඝර්ෂණ බල දැන් අනිත් පැත්තට එනවා. එතකොට උඩු අතට චලිත වෙන මන්දනය හෝ ත්වරණය හොයා ගන්න පුළුවන්. රළු තලයේ දිගේ මේ පැත්තට පුතා මේ හතර විදිහ කියන f සමානයි ma දාලා මෙන්න මේ ඒ උඩු අතට යන ත්වරණය හොයා ගන්න. හරිද? එලෙස ගියපු ඒ ත්වරණය අසුරේ මෙන්න මේ උස හොයා ගන්න. කොච්චර උසකට ගියාද බලන්න. ඊට පස්සේ පහළට එද්දී ඝර්ෂණ බල ඇසුරෙන් පහළට එන ත්වරණය හොයා ගන්න. a2 ඊට පස්සේ මෙන්න මේ ආපු ගියපු උස s හොයාගත්ත නම් එම චලිතයෙන් නැවත පුළුවන් v වර්ග සමානයි u වර්ග ධන 2as දාන්න. මෙන්න මෙතනදී ඝර්ෂණ බලය දැන් චලිත දිශාවට විරුද්ධයි. බරෙන් එනවා පෙළඹුම් බලයක් චලිත කරවන්න. එතකොට මෙම බල දෙක යොදාගෙන මේ පැත්තට f සමානයි ma දාලා a2 තරණය හොයාගන්න. එම a2 තරණය මෙතනට ආදිශ වෙන්න ඕන. උඩට යද්දි f සමාන ma දාන උඩට යද්දි බරෙන් ඇති වෙන්නේ පහළට ඝර්ෂණ බලයක් පහළ නිසා මෙන්න මේ පැත්තට ඇත්තටම මන්දනයක් වෙන්නේ. ඇත්තටම ත්වරණේ a1 තියෙන්නේ මේ දිශාවට. ආපසු එන ගමනේදී පහළට ත්වරණේ පහළට තියෙන නිසා ඉහළට යද්දී ත්වරණේ හොයාගන්න. පහළට යද්දී ත්වරණේ හොයාගන්න. ඉහළට යද්දී එම මන්දනය යටතේ ගියපු උස හොයාගන්න. තලයේ දිගේ.
ඊට පස්සේ පහළට එම දිග චලිත වෙද්දී අත්පත්න ප්‍රවේගය හොයාගන්න A2 තරණය යටතේ. ඊට පස්සේ පුළුවන් ඔයාලට මේ අනුපාතය හොයාගන්න. ලස්සන ගානක්. හදන විදිය මම කිව්වේ. ඔතන වැදගත් උඩු අතට යද්දී ඝර්ෂණ බලයයි බරෙන් ඇති කරන සංරචනය දෙකම චලිත දිශාවට විරුද්ධව තියෙනවා. පහළට එද්දී බරෙන් ඇතිවන කියන්නේ තේරෙනවද නේ? බර පහළට mg නම් බර පහළට mg නම් මේ කෝණය අංශක 30ක් තිබ්බේ. එතකොට මේ කෝණෙත් අංශක 30ක් වෙන නිසා මෙහෙට එන්නේ mg sin θ. මෙහෙට එන්නේ mg cos θ. cos θ. තලයේ ඔස්සේ බරෙන් එනවා පෙළඹුම් බලයක් mg sin θ. එම බලය තමයි පෙළඹුම් බලය. පහළට යද්දී එම බලය පෙළඹුම් බලය වශයෙන් බලාත්මක වෙදී ඝර්ෂණ බලයට විරුද්ධ අතර තියෙනවා. ඉහළට යද්දී ඝර්ෂණ බලයයි ඒ වගේම mg sin θයි දෙකම පහළ නිසා පැහැදිලිව පේනවා ඉහළට යන ගමනේදී සහ පහළට එන ගමනේදී ත්වරණයන් දෙකක්. ත්වරණයන් දෙකක්. එම ත්වරණ දෙක යොදා හොයා ගන්න ඔක්කොටම කලින් S සමාන ma දාලා. කොහොමයි ඔය ගාන හදන්නේ. try එකක් දාන්න. වැඩේ ලේසි. හතලිස් දෙවෙනි ගාන අහනවා. 42 වෙනි ගාන බලමු. ගුවන් යානයක් රූපේ පරිදි පතේ 15ම ලක්ෂයේ දෘශ්‍ය බර ඉහළම ලකුණ දෙගුණයක් බව හරියට. මම හදන්න ගාන. උදා මේ ගාන මෙන්න මෙහෙම හිතන්න. අපි හිතමු යානය මෙන්න මේ වෘත්තාකාර පතේ යන්නේ. හරිද? මෙන්න මෙතන ඉඳද්දී බර පහළට mg තියෙනවා. එතකොට මෙන්න මෙතන ඉඳද්දී බර පහළට mg තියෙනවා. මෙයා යන ප්‍රවේගය මෙහෙට v නම් අපි දන්නවා මෙතනදී කාර චුට්ටක් බලන්න මොකක්ද මේ කිව්වේ. v ප්‍රවේගයෙන් ගමන් කරන 15 ලක්ෂයේ දෘශ්‍ය බර තීරණය කරන ප්‍රතික්‍රියා බලය. අපි මෙන්න මෙතනදී ප්‍රතික්‍රියා බලය උඩු පැත්තට r කියලා ගත්තොත්. මෙන්න මේ ලක්ෂයේදී පහළට f සමානයි ma දැම්මොත්. mg ඍණ r සමානයි mv වර්ග බෙදීම r. ඒ නිසා r ලැබෙනවා mg ගෙන් mv වර්ග බෙදීම r අඩු වෙනවා. 15ම ලක්ෂයට දැම්මොත් 15ම ලක්ෂයේදී උඩු අතට f සමානයි ma දැම්මොත් පහළට mg පහළට යද්දී ප්‍රතික්‍රියා බලය අපි උඩු පැත්තට සටහන් කරමු. mg ඍණ r සමානයි mv වර්ග බෙදීම r. මෙතන ප්‍රතික්‍රියා බලය ෂීට් එක ගත්තොත් ඒත් උඩට මෙතනදී පහළට දාද්දී අපි හරි මෙතන ඉහළට දාද්දිත් r එනවා r සමානයි mg ඍණ වැරදිනේ. මෙතන කද්ද වැරද්ද. හරි. මෙතන මෙහෙම කරමු. මෙහෙට එනවා අපසාරී බලය මාක් කරොත් කෙටි ක්‍රමයක් බල mv වර්ග බෙදීම r. මෙතන පහළට ගත්තොත් mv වර්ග බෙදීම r. මෙතනදී ප්‍රතික්‍රියා බලය r එන්නේ mg ධන mv වර්ග බෙදීම r. මෙතන ප්‍රතික්‍රියා බලය r ලැබෙන්නේ mg ගෙන් අඩු වෙන්න ඕන mv වර්ග බෙදීම r. එහෙම දුන්නා ලේසියිනේ. මෙතන වැරද්ද උනේ මොකක්ද? දිශාව r මෙතන වැරද්ද මොකක්ද? මගේ අතින් වැරද්ද තියෙන්නේ r හොයද්දි
mg වැරද්දක් වෙනවා. බලේ දිශාව වරද්දලා තියෙනනේ. දිශාව වැරදි. මෙහෙම හදුවා ලේසි. දිශාව වරද්දලා තියෙනවට පේන්නේ. දිශාව වරද්දලා තියෙන්නේ. මෙහෙම හදුවා ලේසි. අපසාරී බලය ගැන හිතුවන හරි වෘත්තාකාර පෙතෙන් එළියට අපි අපසාරී බලය මාක් කරොත් mg පහළට එන මෙතනදී අපසාරී බලය එළියට තියෙන. එතකොට මෙහෙම ගත්තම ලේසියිනේ. මෙතනින් ගත්තම ලේසි. ඒ අනුව අපිට පුළුවන් මේ අනුපාත සම්බන්ධයක් දීලා තියෙනවා. පහළම ලක්ෂයේ දෘශ්‍ය බර ඉහළම ලක්ෂයේ දෘශ්‍ය බර මෙන් දෙගුණයක්. එතකොට මෙතන මෙන්න මේ අගය දෙගුණයක් කියලා ගන්න කියන්නේ. ඔතනින් පුළුවන් උත්තරය අපිට සුළු කරගන්න. පතේ අරය දෙනනේ. මෙතනින් අපි ලියමු සමීකරණයක් දෙගුණයක් වන නිසා mg ඍණ mv වර්ග බෙදීම r දෙකෙන් වැඩි කරාම තමයි 15කට සමානනේ mg ධන mv වර්ග බෙදීම r. ඕකෙන් පුළුවන් අපිට උත්තරයට යන්න. ඔහොම හදුවා ලේසියිනේ. එතනින් පස්සේ ඉල්ලීම් අවසන් වගේ ඉතුරු කතා නොකරපුවත් පුතා චුට්ටක් තව බලන්න. තව ගණන් ටිකක් හදන්න. තව එක්කෙනෙක් අහමු. අමාෂා 25 අන්තිම ගාන බලමු 25 වෙනි ගාන. අමාෂාගෙන් බේරෙන්න බෑ වගේ. නිශ්චල ජලයේ නවත ඇති කැපිටල් M ස්කන්ධ බෝට්ටුවක් එකවර තිරස් දෙහාසේ ඒක පොඩි ගානක් නේ පොඩි ගානක්. ටක් ගාලා අපි හදමු. වැඩි වෙලාවක් යන නිශ්චල ජලයේ නවතා ඇති කැපිටල් M ස්කන්ධිත බෝට්ටුවක් තියෙනවා. කැපිටල් M ස්කන්ධයක් තියෙන බෝට්ටුවක්. සිටින M මිනිසු එකවර අපි හිතමු මෙයා නම් මිනිසා එකවර වම් පැත්තට පයින්නවලු. ඔව් මේ පැත්තෙන් මාක් කරගමු. එහෙනම් මාක් කරලා ලේසි. වම් පැත්තට පයින්නේ. එකවර වම් පැත්තට පයින්නවලු. එහි ප්‍රතිඵලයක් ලෙස බෝට්ටුව v වේගයෙන් දකුණට යනවලු. බෝට්ටුව v ප්‍රවේගයෙන් දකුණට යනවා නම් කැපිටල් M වරක් v වන දකුණු පසට ගම්මතා සන්තුලනය කරන ගම්මතාවක් මෙයාට ලැබෙන්න ඕන. එයාගේ ස්කන්ධ M නම් M වරක් u. ගම්මතාංශ නියමය අනුව u හොයාගමු අපි කැපිටල් M v බෙදීම සිම්පල් එක. මිනිසා විසින් සම්පූර්ණයෙන් කරපු කාර්ය නිසා තමයි මිනිසාටත් බෝට්ටුව චාර්ජ් ශක්තිය ලැබෙන්නේ. බෝට්ටුව ලැබෙන භාගයයි කැපිටල් M v වර්ගයෙන් චාර්ජ් ශක්තිය මිනිසාට ලැබෙන භාගයයි සිම්පල් M වරක් u වර්ගයක්. uට මෙන්න මෙතනින් ආශය කරලාට පුළුවන් ඒ පද්ධතිය ලැබුණු ශක්තිය හොයාගන්න. දෙදෙනා දෙපැත්තට වේග ලබා ගන්නදී චාලක ශක්තිය දිශාවක් නැති නිසා ඒ බෝට්ටුව ලැබෙන චාලක ශක්තියයි. ගානේ කියනවා ප්‍රතිඵලයක් ලෙස බෝට්ටුව v වේගයෙන් දකුණු පසට යනකොට ඒ m වරක් v සන්තුලනය කරන ගම්‍යතාවක් ලැබෙන්න ඕන මිනිසාට වේගය u කියලා ගත්තොත් එතනින් u හොයාගන්න. ඊට පස්සේ m වේග ඇසුරෙන් චාලක ශක්තිය හොයාගන්න. අදට නවත්වමු. හැමෝටම සුබ රාත්‍රියක්.